උතුම් වූ ස්වාමිනී අද මේ නිරාහාර පූජාවේ ඔබ වහන්සේගේ මහත්මය අප කෙරෙහි නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මේ මුළු නිරාහාර පූජාව පුරාවට ඔබ වහන්සේ සමග අභිමුඛයෙන් සිටින්නට ඔබ වහන්සේ සමග ස්වාමීන් වහන්සේ අභිමුඛයේ ඒ සමාදානයේ සතුට සමරන්නට අවශ්‍ය මුලම ශුද්ධාත්මාලේපය අප කෙරෙහි නිදහස් කරේවා. ඔබ වහන්සේට අප තුළ නිදහසේ හැසිරෙන පිණිස ශුද්ධාත්මය වහන්සේගේ ගින්නෙන් අපව අවුලමින් අපේ අඩු ලුහුණු තැන්න අපේ දුර්වලකම් සියල්ල පුළුස්සා දමනසේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේම හස්තය අප කෙරෙහි වේවා. ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි වේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන් ශුද්ධාත්මනි මේ ආරාධනාව ඔබටයි. ඔබ වහන්සේ අපේ හදවත් තුළ ලැබුම් ගනීවා. ශුද්ධාත්මනි මේ ආරාධනාව ඔබටයි. මේ මුළු නිරාහාර පූජා පුරාවට ඔබ වහන්සේගේ අනුග්‍රහය වේවා. ඔබ වහන්සේගේම කරුණාව අප කෙරෙහි වේවා. ඔබ වහන්සේම අපේ ශක්තිය වේවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේම අපේ බලය වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් හාලෙලූයා. වහන්සේගේ මුළු මහත්මය අප කෙරෙහි නිදහස් කරේවා. ඔබ වහන්සේගේ තේජස් අලංකාරය මෙහි වේවා. ඔබ වහන්සේගේ ශෙකයින බල මහිමයෙන් අප වඩ කරගනීවා. සතුරාට තවත් අප නොපෙනෙන පිණිස ඔබ වහන්සේගේ ශෙකයින බල මහිමයෙන් අප ස්වාමීන් වහන්සේ වසා ගනීවා. මේ මුළු ගෘහයද ඔබ වහන්සේගේ ශෙකයින බල මහිමයෙන් වසා ගනීවා. අපේ මුළු ආත්මය ඔබ වහන්සේගේ ශෙකයින බල මහිමයෙන් පූර්ණ කෙරේවා. අපේ මුළු ජීවිතය ඔබ වහන්සේගේ ශෙකයින බල මහිමයෙන් අලංකාර කෙරේවා. ඔබ වහන්සේගේ සදාකාල ජීවන උදෙසා ඔබ වහන්සේ සූදානම් කෙරේවා. මේ මුළු ස්වාමීන් වහන්සේ මේ මුළු නිරාහාර පූජාව කරන කොටගෙන ඔබ වහන්සේ අපේ ජීවිත තුළ අලුත් වූ නැවුම් වූ අත්දැකීමකට අපේ ජීවිත පොළඹවන සේක්වා. උතුමාණනි අපි මුළුමනින්ම වහන්සේට බාර වෙනවා. උතුමාණනි අපි මුළුමනින්ම වහන්සේගේ සුදු දෑතට කැප වෙනවා ස්වාමිනී. ඔබයි රජුන් වහන්සේ
ඔබයි රජුරන් වහන්සේ ඔබයි තේජසේ අධිපතියාණන් වහන්සේ සියල්ලටත් වඩා උසස් වූ සියල්ලටත් වඩා උතුම් වූ දෙවිඳුන් ඔබයි ස්වාමීන් වහන්සේ මුලම නමස්කාරය අපටයි මුලම ගෞරව ප්‍රශංසාව ඔබ වහන්සේට පමණක්මයි මගේ දෙවියන් වහන්සේ සියල්ල වහන්සේටයි මේ අත්පොළ සම්මාදය අපටයි ස්වාමීන් වහන්සේ කන්දෝල බහලමන වශ්‍යතය බහලමන මා ස්වාමීනි උතුම් මගේ දෙවියන්නි උත්කෘෂ්ඨ අලංකාරය අපේ තේජසේ මගේ රජුන් වහන්සේ තවදුරටත් ඔබ වහන්සේම අපේ ජීවිත තුළ ක්‍රියා කරමින් අද දවස පුරාවට නිරාහාරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛයේ ඉන්න පිණිස ඔබ වහන්සේගේම ශක්තියත් ඔබ වහන්සේගේම ධෛර්යයත් ඔබ වහන්සේගේම බලයත් ඔබ වහන්සේගේම ආලේපයත් අපේ කෙනෙකා කෙරෙහි නිදහස් කරේවා ඔබ වහන්සේගේ වචනය තුළින් ඔබ වහන්සේව හඳුනා ගන්නට අවශ්‍ය ඒ මුල්ම අනුග්‍රහය ඒ ප්‍රඥාවත් දැනගැන්මත් නුවණත් මඟ පෙන්වීමත් ඔබ වහන්සේ අපේ හැම කෙනෙක් තුළටම නිදහස් කරේවා උතුමාණෙනි අපි වහන්සේට බාර වෙනවා උත්කෘෂ්ඨ මගේ දෙවියන් වහන්සේ අපි වහන්සේටම කැප වෙනවා මේ මුළු කාලය වහන්සේගේ ලේවලට යටත් කරන අතර මේ මුළුම නමස්කාරයට මේ මුළුම ස්වාමීන් වහන්සේ යාඥාවට මුළුම වචනයට අද මේ නිරාහාර පූජාවට මේ ඉදිරියට කරන මුළුම නිරාහාර පූජාවේ කාලයට ඒ විරුද්ධව අපේ අභිමුඛයට විරුද්ධව මේ මුළු ගෘහයට විරුද්ධව මේ මුළු සභාවට විරුද්ධව ඒ ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය පහත භූමියද මධ්‍ය අවකාශයට ඉහළ අවකාශයට ඒ මුළුම ස්වාමීන් වහන්සේ අන්ධකාරයේ ක්‍රියා අපි නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බැඳ තහනම් කරන අතර මගේ දෙවියන් වහන්සේ වහන්සේගේ ස්වර්ගීය විවර කොට සුදාපන වහන්සේ මේ ස්ථානයේ නිදහසේ ඔබ වහන්සේ හැසිරේවා අපේ හදවත් තුළ ඔබ වහන්සේ නිදහසේ රජකම් කරේවා අපේ වචන අපේ සිතුවිලි අපේ ක්‍රියාවන් සියල්ල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙහෙයවමින් ඔබ වහන්සේම අප තුළ රජකම් කරමින් මේ නිරාහාර පූජාව උතුම් පූජාවක් ලෙස ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ තබන පිණිස වහන්සේ අපට උපකාර කරේවා උතුමාණන් අපේ බලාපොරොත්තුව ඔබයි අපේ ඇදහිල්ල ඔබයි අපේ දෙවියන් වහන්සේමයි මේ මුළු නමස්කාරයත් මේ මුළු පූජාවත් ඔබ වහන්සේටමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අත්‍යතුමත් බලවන්තවත් අනර්ගුණ නාමයෙන් ආමේන් ආමේන් හොඳයි අද පටන් අපි මේ නිරාහාර පූජාව අවසානයේ වෙනකොට එපිස පොත ඉවර කරන්න අපි සූදානම් වෙමු අපෙල්ලකම එපිස පොතට බයිබලේ මොන කොටසද තියෙන්නේ අලුත් ගිවිසුමද පරණ ගිවිසුමද අලුත් ගිවිසුමේ නේ එපිස පොත ලියන්නේ කවුද පවුල්තුමා එපිස පොත පවුල්තුමා ලියන්නේ කොහේ ඉඳන්ද එපිස ඉඳන් එපිසට ලියුම් යවන්නේ නැහැ නේද එපිසට ලියුමක් යවන්නේ අපි පිටින් ඉඳන්නේ අපි ලංකාවේ ඉඳන් ලංකාවට ලියුමක් යවන්නේ නැහැ නේ. අපි ඕමාන් ඉඳන් ඕමාන් වලට ලියුමක් යවන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි ඕමාන් ඉඳන් ලංකාවට ලියුමක් යවනවා. නේ? නැත්නම් ලංකාවේ ඉඳන් ඕමාන් වලට ලියුමක් යවනවා. එතකොට මේ PC පොත් ඔයගොල්ලන්ට මතක ඇති පිලිප්පි පොතත් එක්ක කතා කරා. පවුල්තුමා හිරේ ඉඳන් ලියන පොතක්. නේ? කොහේ හිරේද? රෝමේ හිරාඩෙස්සේ ඉඳගෙන ලියන පොතක්. එතකොට මේකත් ඇවිල්ලා ඒ බන්ධනාගාර හසුන් පත්වලින් එකක් තමයි එපිස් පොත. හොඳයි අපි මතක් යාඥා කරමු ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛය ඔබ වහන්සේගේ වචනය හදාරමින් මගේ ජීවමාන ජේසුනේ මේ වචනය තුලින් ඔබ වහන්සේ අපේ හදවත් වලට කතා කරේවා. අපේ ජීවිත තුළට කතා කරේවා මගේ දෙවියන් වහන්සේ හලලුයා. ඔබ වහන්සේම කරුණාවත් ඔබ වහන්සේගේම අනුග්‍රහය ස්වාමීන් වහන්සේ අපේ කෙනෙකා තුළ තබමින් ජීවමාන ජේසුනේ නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපේ කෙනෙකාගේ දිවතුල් මුඛය දාන ලේප කරමින් අපේ හදවත් දාන ලේප කරමින් ස්වාමීනි ඔබ වහන්සේගේම කරුණාව මැදියේ මේ වචනය හදාරන්නට මේ වචනය තුලින් ඔබ වහන්සේගේ පණිවිඩය අපේ හදවත් වලට කතා කරන පිණිසත් සුද්ධාත්මනේ වහන්සේගේ මඟ පෙන්වීමත් අනුග්‍රහයත් අපි මැදේ නිදහස් කරේවා. අපි මුළුමනින්ම වහන්සේට යටත් වෙනවා. අපේ වචනය, අපේ ක්‍රියාව, අපේ සියල්ල ඔබ වහන්සේට යටත් කරනවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි. එපිසේ තව තියෙන මේකක් මොකක්ද? එපිසේ ගැන ආය අහලා තියෙන්නේ කොතනින්ද? එපිසේ ගැන ඔයගොල්ලෝ අහලා තියෙන එපිස පොතෙන් විතරද?
එපිසේ ගැන අහලා තියෙන එපිස පොතෙන් විතරද? කොහමද හිතන්නේ? අහලා නැද්ද තාම? ගොල්ලන්ට මතකද එළිදරව් පොතේ ජේසුස් වහන්සේ සභාවන් 7කට කතා කරනවා. ඒ 7න් පළවෙනි සභාව මොකද්ද කතා කරන්නේ? එපිසේ. බලන්න එළිදරව් 2 දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් දෙවෙනි පරිච්ඡේදයේ එළිදරව් දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 7 වෙනි පදය දක්වා ජේසුස් වහන්සේ කතා කරන එපිසේට නේද? එතකොට මේ එපිස පොතේ පවුල්තුමා ඇයි කතා කරන්න එපිසේට? අපි බලාගෙන යමු. අපි අද දවස් තුළ පළවෙනි පරිච්ඡේදය අවසන් කරන්න සූදානම්ින් සිටිමු. හොඳයි. එපිස වරුන්ට ලියන ලද පත්‍රය. right. දැන් බලන්න මේ කවුරු හරි එක එක්කෙනා පදේ පදේ කියවන්න. පළවෙනි පදේ කියවන්න බලන්න සාලි සිස්ටර්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කර. ඕකේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරකොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේරිතෙක්ව සිටි පාවුල් එපිසේ සිටින සුත්තවන්තයන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇදහිලි පරිත්‍යාග සිටින තියෙන ක්‍රියා ඒවන වග නම් අපගේ පියු දෙවියන් වහන්සේගේ ස්වභාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් සමාදානයත් උපදාගෙන ආමෙන්. හොඳයි. ඔක ඔෆ් කරලා තියන්න දැන් හොඳයි. රයිට්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කොටගෙන නේ කාගේ කැමැත්තද? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේරිතෙක්ව සිටින පවුල්. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කවුද? ප්‍රේරිතෙක්. දැන් ආයෙත් මතක් කරොත් කවුද මේ ප්‍රේරිතෙක් කියන්නේ? පෙරේතෙක්ද? කුම්බාණ්ඩෙක්ද? නෑ. කවුද ප්‍රේරිතෙක් කියන්නේ? කවුද ප්‍රේරිතෙක්? ආලේපයක් තියෙන කෙනෙක්. ඔව්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කෙනෙක්. ඔව්. ප්‍රේරිතෙක් කියන්නේ දැන් අපේ පස්වැදෑරුම් දීමනාවලක් තියෙන ප්‍රේරිතෙක්. නායකයෙක් නේ. right? ප්‍රේරිතෙක් කියන්නේ නායකයෙක්. එතකොට ප්‍රේරිතෙක් කියපුවම ජේසුස් වහන්සේට ප්‍රේරිතෝ කී දෙනෙක් හිටියද? 12ක් හිටියා. ඇයි ඒ 12ට ජේසුස් වහන්සේගේ ප්‍රේරිතයෝ කියලා නම් කළේ? තෝරගත්තා. 3ක් කරා. තෝරගත්තා. කැඳවගත්තා නේ? එයාව කැඳවගත්තා. පුහුණු කරා. තෝරගත්තා. කැඳවගත්තා දෙකම එකයි. කැඳවගත්තා. තෝරගත්තා. ඒ වගේ මෙයාව පුහුණු කර ජේසුස් වහන්සේ නේද? ඒ අයව සේවයට පිටත් කළෙත් ජේසුස් වහන්සේ. ඒතකොට ප්‍රේරිතෙක් වෙන්න කරුණු 3ක් අවශ්‍යයි. මොනවාද කරුණු 3? මේක තමයි අපොස්තල් කියන්නේ. ප්‍රේරිතෙක් වෙන්න කරුණු 3ක්. මොකද්ද පළවෙනි කරුණ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම කැඳවගත්ත, තෝරගත්ත, ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පුරුදු පුහුණු කරපු, ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සේවයට පිටත් කළා. එතකොට ප්‍රේරිතෙක් කියන්නේ එහෙම. දැන් එතකොට අපි දන්නවා පේත්‍රස් නේ. පේත්‍රස්, යොහාන්, මතේවුතුමා, මාක්තුමා නේ, යාකෝබ ඔක්කොමලම කොයි විදිහට ජේසුස් වහන්සේ විසින් තෝරගෙන පුරුදු කරලා සේවයට නියම කරපු අය. එතකොට පාවුල් හිටියද ඔය 12 දෙනා අතරේ? නෑ. එතකොට පාවුල් කොහොමද මෙතෙන්ට සෙට් වෙන්නේ? පාවුල් කොහොමද ප්‍රේරිතෙක් වුනේ? ජේසුස් වහන්සේ මරුණටත් පස්සේ තමයි පාවුල් සීන් එකට එන්ටර් වෙන්නේ නේ.
ජේසුස් වහන්සේ කුරුසිපත් වුණාටත් පස්සේ ක්‍රිස්තියානි සෙනගව මරමින් ගියපු කෙනෙක් තමයි පවුල්. එතකොට ජේසුස් වහන්සේව හරියට මුණ ගැහිලා නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කැඳව ගත්තා කියලා දන්නේ නැහැ අපි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුහුණු කරන්න ජේසුස් වහන්සේ හිටියෙත් නැහැ. ජේසුස් වහන්සේ මැරලා ඉවරයි එතකොට. නේ මලුන්ගේ නැගිටලා ස්වර්ගයට සෙලත් ඉවරයි. එතකොට ඇයි පේත්‍රස් ඇයි පවුල් එයාට ප්‍රේරිතෙක් කියාගන්නේ? අපි කතා කරලා තියෙනවා කලින් රෝම පොතේදීත් කතා කරා, පිලිපි පොතේත් කතා කරා. පවුල්ගේ ඉස්සල නම මොකද්ද? සවුල්. සවුල් කොහොමද පවුල් වෙන්නේ? සවුල් කොහොමද ජේසුස් වහන්සේව හඳුනගන්නේ? දෙවියන් වහන්සේව හඳුනගන්නේ? දමස්කයට යන අතරතුරේ මහත් වූ ආලෝකයක් නේ ක්‍රියාපොතේ අපි ඒ කතා කරා. පොඩ්ඩක් එතෙන්ට චුට්ටක් ගිහිල්ලා බලමු පොඩි වෙලාවකට. මෙන්න ක්‍රියා 9 ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේදී සවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනය කරමින් ඔවුන් මරමින් කියමින් උත්තම පූජකයා වෙතට ගොස් ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගේ පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ඉල්ලුම් ලිල්ලා ගත්තේය. තවද ඔහු ගමන් කොට දමස්කයට ලං වූ කල හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය. නායක පූජකයාගේ මොනවද ඉල්ලගන්නේ? ලියුම් ඉල්ල ගන්නවා. මොනවද ලියුම් කියන්නේ? මේ වීසා බලපත්‍ර වගේ එක තැන් වලට ගිහිල්ලා ක්‍රිස්තියානි සෙනගව අල්ල ගන්න. අල්ලගෙන මොනවද කරන්නේ? එයාට තර්ජනය කරමින්, ඔවුන්ට මරමින් කියමින් කොහොම හරි අල්ලගෙන හිර කරගෙන යෙරුසලමට අරන් එන්නම් කියලා. එහෙම ගියපු කෙනා මොකද කරන්නේ? මෙයා දැන් දමස්කයට යද්දී හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය. හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේ. අවට වටේම. ඉස්සරහට ඕච්චලියක් ගහලා නැහැ. ඔහු කෙරෙහි. දැන් ස්පොට් ලයිට් එකක් ඉන්නවා වගේ. ඔහු බිම වැටුණේය. එවිට සාවුල් නුඹ මට පීඩා කරන්නේ මක් නිසාදයි තමාට කියන හඬක් ඇසුණේ. එතකොට ස්වාමිනී ඔබ කවුදයි? පවුල් ඇහුවා. උන්වහන්සේද මම වනාහි පීඩා කරන නුඹ පීඩා කරන ජේසුස්ය. ආමෙන්. ආලෝකයෙන් කවුද සවුල්ට කතා කරන්නේ? ජේසුස් වහන්සේ. නුඹ නැගිට නුවරට ඇතුල් වෙන්න නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේ යයි කීස එක. මෙතනදී මොකද ජේසුස් වහන්සේ කිව්වේ? නැගිට නුවරට ඇතුල් වෙන්න. මේක දැක්ක ගමන් කියන්නේ මොකද වෙලා තියෙන්නේ? සවුල් දැන් වැටිලා අස්සයා පිටිනුත් වැටිලා. දැස් නිලංකාර වෙලා. ජේසුස් වහන්සේ මොකද කියන්නේ? නැගිට මේ නුවරට ඇතුල් වෙන්න. හල්ලෙලූයා. එදා පේත්‍රස්ට කතා කරේ කොහොමද? නැගිට මානු වෙන්න. එදා ජේසුස් වහන්සේ කොහොමද කතා කරේ මතයට? නැගිට මානු වෙන්න. ආමෙන්. මෙතනදී කියේ මොකද? නැගිට මේ නුවරට ඇතුල් වෙන්න. හල්ලෙලූයා. ඔන්න සවුල් පළවෙනි දේ වෙනවා. මොකද සවුල්ව තෝර ගන්නවා. සවුල්ව කැඳව ගන්නවා. right? දැන් ප්‍රේරිතෙක් වෙන්න කරුණු තුනක් ඇතුල් වෙන්න ඕනේ. දැන් පළවෙනි දේ මොකක්ද? හරි මෙන්න දැන් ජේසුස් වහන්සේ තෝරගත්තා. ජේසුස් වහන්සේ කැඳව ගත්තා. ඕක සමග ගමන් කළේ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුම් නමුත් ඒ අයට කතා කරන්නට නොහැකිව සිටියේ. සවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් හැරිය කළ ඔහුට කිසිවක් පෙනෙන්නේ නැත. ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙන ගිය. ඔහු 3 දවසක් මොකද කරේ? ඇස් නොපෙනී නොකා නොබී සිටියේය. දවස් කීයක්ද? දවස් 3ක් ඇස් නොපෙනී නොකා නොබී සිටියේය. දැන් පේන්නේ නැත්තේ මොකද්ද? ඇස්. නේ? පේන්නේ නැත්තේ ඇස්. එයි તો නොකා නොබී හිටියේ. කට ඇරෙනවා. ඇයි සවුල් නොකා නොබී හිටියේ? දැන් ඇස්ලි පේන්නේ නැත්තේ නේ. කට වැඩ කරනවානේ, දත් වැඩ කරනවානේ, කන්න පුළුවන්. බොන්න පුළුවන්. මොකද හිතන්නේ සිස්ටර්?
කියන්න. දැන් අද මොනවද අපි මේ කරන්නේ? නිරාහාර. ආමේන්. යා දෙවියන් වහන්සේව දැක්කා. ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? නුඹ මට පීඩා කරනවා. සවුල් ඒ ගැන පසුතැවුණා. ආමේන්. සවුල් දින 3ක් නිරාහාරයෙන් ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ. හලෙලූයා. අභිමුඛේ ඉන්නකොට මෙන්න දැන් තවත් දෙයක් වෙනවා. එතකොට අපිව උන්වහන්සේ තෝරගත්තක වෙලාවේ අපි උන්වහන්සේට පීඩා කරන දැන් අපිත් ලෝකේ ඉන්නකොට අපි කොයිතරම් අවලාද ජේසුස් වහන්සේට කියන්නේ නැද්ද? අපි කොයිතරම් අවලාද දෙවියන් වහන්සේගේ සෙනඟට කියන්නේ නැද්ද? අපි කොයිතරම් විදිහට මම පර්සනලි කියලා තියෙනවා. නේ අපි කොයිතරම් දේවල් දෙවියන් වහන්සේගේ සෙනඟට කියන්නේ නැද්ද ඉස්සර නේ? අයියෝ උඹේ දෙයියතරම් ඵලයන් යන්න මෙතනින් ගන්න ඇති සුභාරංචි කියාගෙන කවුරු හරි එද්දි ජේසුස් වහන්සේ ගැන කියන ඔය බොරු නේ ඒ එකක්වත් කිව්වේ අපි මනුෂ්‍යයටද නෑ ඒ ඔක්කොම දෙවියන් වහන්සේ ගන්නේ දෙවියන් වහන්සේයි ජේසුස් වහන්සේටයි ආමේන් ඒකයි යහුවේ ජේසුස් වහන්සේ නුඹ මට පීඩා කරන්නේ මක් නිසාද නේද මෙතන සවුල් ස්වර්ගයට ගිහිල්ලා ජේසුස් වහන්සේට යන ගැහුවේ නෑ ජේසුස් වහන්සේට කුරුසිපත් වෙන්න වගේ මොනවාද දඬුවම් කරේ නෑ මෙතන සවුල් මොනවද කර ගියේ ජේසුස් වහන්සේ අදාගෙන හිටපු සෙනඟට තර්ජනය කරා ඔය ඇදහිල්ල නවත්තන්න කියලා අවලාද කිව්වා නින්දා අපහාස කරා ආමේන් තර්ජනය කරා නමුත් ඒ සියල්ල ජේසුස් වහන්සේ ගත්තේ කාට කරා කියලාද ජේසුස් වහන්සේට කරා මොකද සභාව කියන්නේ කවුද සභාව කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන ඉන්න අය නේ සභාව කියන්නේ අපි ඔක්කොම මේ සභාව කියන්නේ බිල්ඩින් මනේ සමහරවිට සභාව කියන්නේ බිල්ඩිමක් නෙමෙයි ආමෙන් සභාව කියන්නේ මොකද්ද සෙනග ආමෙන් සෙනග සභාව කියන්නේ මිනිස්සුયો නේ ඒකනේ ස්වර්ග රාජ්‍ය ස්වාමීන් වහන්සේ මිනිස්සෙක්ට සමාන කරේ මතකයි නේ හා එතකොට සභාව කියන්නේ සෙනග අපි සෙනග අතර එක එක්කනාට මොනවා හරි කිව්වොත් එහෙම දෙවියන් වහන්සේව අදහාගෙන ඉන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගෙන ඉන්න කාට හරි මොනවා හරි කිව්වොත් අපි කාටද කියන්නේ මේ මිනිස්සුන්ට නෙමෙයි ජේසුස් වහන්සේටයි හලෙලූයා ඇයි සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ආමේන් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හලෙලූයා අද දවසේ අපි මොන තීරණ මොන විදියට හිටියත් අපිට කේන්ති ගියත් අපිට දුක හිතුණත් හලෙලූයා අපි මිනිස්සෙක් අපි සභා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගෙන ඉන්න කිසිම කෙනෙක්ට මොනවා හරි අවලාදයක් මොනවා හරි බැනුමක් මොනවා හරි තර්ජනයක් හරි කරොත් ඒක කරන්නේ අපි මේ මිනිස්සුන්ට නෙමෙයි ජේසුස් වහන්සේටයි ආමේන් ඒක පීඩාවක් විදියට ගන්න ජේසුස් වහන්සේ ඇයි දැන් ජේසුස් වහන්සේගේ කොටසක් අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටසක් ආමේන් එතකොට අපි ආයෙත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තුවාල කරනවා හා සමානයි ආමේන් එනිසා සවුල් ඒක තේරුම් ගත්තා එනිසා සවුල් මොකද කරේ සවුල් නිරාහාරයෙන් දින 3ක් ආමේන් නිරාහාරයෙන් දින 3ක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ ගත කරා ඒ ගත කරපු වෙලාවේ ආමේන් ඒ ගත කරපු වෙලාවේ මෙන්න අලුත් වැඩක් වෙනවා ස්වාමීන් වහන්සේ සාවුල්ට නෙමෙයි කතා කරන්නේ කාටද අනනියස්ට කතා කරනවා අනනියස්ට කතා කළා මොනවද කියන්නේ අනනියස් ඵලයන් අන්න සාවුල්ව මං ගෙනල්ලා තියෙන කොහෙටද අනනියස්ට ඇඩ්‍රස් එකක් දෙනවා මොකක්ද දෙන ඇඩ්‍රස් එක 11 දෙවියන් වහන්සේ දැන් මේ සිස්ටර් කියවන්න බලන්න 9:11 ක්‍රියා මයික් එක දෙන්න මයික් එක අනේ කියන්නේ මේ රෙකෝඩින් වෙනවා විභාග කළා හරි හරි ස්වාමීන් වහන්සේට මම ඇඩ්‍රස් එක දෙනවා නැගිට අනනියස්ට කියනවා නැගිට
අන්නිස්ට කියන මොකක්ද? නැගිට ඍජු නම් වූ වීදියට ගොස් මෙන්න ඇඩ්‍රස් එක සම්පූර්ණයෙන් ලියලා දෙනවා මෙතන. නේ යන්න නම් කියන්න එපා අනේ ස්වාමීනි නේ අපිට එක තැනකට යන්න නම් අපිට වේ නම්බර එක ඕනේ. නේ අපිට තැනකට යන්න නම් හවුස් නම්බර එක ඕනේ. නේ විලා නම්බර එකයි වේ නම්බර එකයි තියෙන්න ඕනේ තැනකට යන්න. ඒතකොට මෙන්න දෙනවා ජේසුස් වහන්සේ වේ නම්බර එකත්. මොකද්ද දෙන්නේ? ඍජු නම් වූ වීදියට ගොස්. ආමෙන්. ඍජු නම් වූ වීදියට ගොස් තාර්සසි මිනිසෙකු සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ විභාග කරන්න. යූදස් කියන ගෙදර. යූදස්ගේ ගෙදර ඍජු කියන වීදියේ අන්න ඉන්නවා සාවුල් කියලා කෙනෙක්. හරිද? තාර්සසි සාවුල්. එතකොට අන්නෙස් කියන අනේ අම්බෝ ස්වාමිනී. තාර්සසි සාවුල් අපි දන්නේ නැද්ද? ඕක මෙහෙ ඇවිල්ලා තින අපිව මරන්න. නේ අපි අර මොකද කියන්නේ අර දැන වලේ වැටෙනවා වගේ වැඩක් නෙමෙයි ඒක දෙවියන් වහන්සේ. මම කොහොමද මේ මිනිස්සයා මාව මරයි ඔතෙන්ට ගියොත්? සාවුල්ව හම්බෙන්න ගියොත්. නමුත් ජේසුස් වහන්සේ මොකද කියන්නේ? ජේසුස් වහන්සේ කියන 15 වෙනි පදේ නමුත් ස්වාමීන් වහන්සේට කතා කොට යන්න මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍ය ජාතීන්ද නේද? අපි මේ කතා කරා වගේ. රජුන්ද ඊශ්‍රායල් පුත්‍රයන්ද ඉදිරියට ගෙන යන්ට මා විසින් තෝරා ගන්නා ලද වාජනයක් කියලා. ආමෙන් හලෙලූයා. දැන් ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? සාවුල් නැගිට මේ නගරයට ඇතුල් වෙන. ඔන්න ස්වාමීන් වහන්සේ කැඳව ගත්තා. හලෙලූයා. ඔන්න කැඳව ගත්තා. අතනදී දැන් මොකද උනේ? දැන් ස්වාමීන් වහන්සේ කියන සාවුල් දින 3ක් නිරාහාරයෙන් පසුතැවුණා ස්වාමීන් වහන්සේට විරුද්ධව කළ වරද නිසා. ස්වාමීන් වහන්සේගේ සෙනගට විරුද්ධව කරපු වරද නිසා සාවුල් පසුතැවුණා. අනේ ස්වාමීනි මට සමා වෙන්න. ඔබ වහන්සේගේ සෙනගට මම අඩත් එට්ටම් කරා. ඔබ වහන්සේගේ සෙනගට මම නින්දා අපහාස කරා. වරද කරා. ආමේන්. අපරාධ කරා. මම දැනගෙන හිටියේ නෑ. මම මනුෂ්‍යයෙක්ට නින්දාවක් කරද්දී මම මනුෂ්‍යයෙක්ට අපහාසයක් කරද්දී මම මනුෂ්‍යයෙක්ට පීඩාවක් කරද්දී මම ඒ කරන්නේ ඔබ වහන්සේට කියලා. ඒ නිසා මට සමා වෙන්න කියලා දින 3ක් නිරාහාරයෙන් ස්වාමීන් සාවුල් පසුතැවෙද්දී යන්න ජේසුස් වහන්සේ මොකද දැන් කරන්නේ? ජේසුස් වහන්සේ දැන් කැඳවගත්ත සාවුල් දැන් තෝරගන්නවා. ආමේන්. දැන් තෝරගන්නවා. භාජනයක් කොට තෝරගන්නවා. අයියේ භාජනයක්. දැන් සාවුල් හිස්සලා නිරාහාරයේ කරුණ මොකක්ද? අපි හිස්සෙන්න අවශ්‍යයි. ආමේන්. අපේ දැනුමෙන්වත් අපේ තේරුමෙන්වත් අපේ අත්දැකීමෙන්වත් නෙමෙයි. නමුත් ස්වාමින් වහන්සේගේ බලයෙන් නේ අපි මේ කතා කරා වගේ. ස්වාමින් වහන්සේගේ බලයෙන්ොත් ස්වාමින් වහන්සේගේ ශක්තියනොත් කරන්න පුළුවන් විදිහට හිස්සෙන්න අවශ්‍යයි. ඔන්න භාජනයක් වුණා සාවුල්. ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා ජේසුස් වහන්සේ කියනවා අන්න මා විසින් තෝරා ගන්නා ලද භාජනයක් මොනවා කරන්නද? අන්‍ය ජාතීන්ටද රජුන්ටද ඊශ්‍රායල් පුත්‍රයන්ටද ඉදිරියේ මාගේ නාමය රැගෙන ඔන්න ස්වාමීන් වහන්සේ තෝරගත්තා. හලෙලූයා. තෝරගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අනනියස් ඇවිල්ලා ඔහුව ආලේප කරනවා. ඔහුගේ පෙනීම ඔහුට දැන් ලැබෙනවා. ආමේන්. ඔහුගේ පෙනීම ලැබෙනවා. මෙන්න දැන් ඔහු දැන් නැගිට බෞතිස්ම කරනු ලැබ. හලෙලූයා. බෞතිස්ම කරනු ලැබ කෑමකා. දැන් ඊට පස්සේ තමයි ඔහු කෑම කෑවේ. ඔහුගේ අන්ධභාවය නැති වෙනකන් ඔහු කෑම කෑවේ නැහැ. ඔහු නිරාහාරයෙන් හිටියා. දවස් 3ක්ම ඔහු නිරාහාරයෙන් ගත කරා. තෝරගත්ත ගමන් එයා බෞතිස්ම වෙනවා. ඊට පස්සේ නුමුත් සාවුල් වඩා බලවත්ව මුන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයයි ඔප්පු දෙමින් දමස්කේ විසූ යුදවරුන් වියවුල් කළේය. හලෙලූයා. බෞතිස්ම වෙනවා. මෙන්න දැන් ස්වාමීන් වහන්සේගේ වැඩය පටන් ගන්න. ආමේන්. හලෙලූයා. ඒතර දින 3 පුරාවටත් පසුතැවිල්ලේදී ඔහුගේ නිරාහාරය තුළදී ස්වාමීන් වහන්සේ ඔහුගේ ආත්මය සූදානම් කරා. ඔහු පසුතැවිලි වෙද්දී ඔහු නිරාහාරයෙන් ඉද්දී ස්වාමීන් වහන්සේ ඔහුව ඒ කැඳවීමට සූදානම් කරා. ආමේන්. පුරුදු පුහුණු කරා. දින 3යි. පේත්‍රස්ලා
යාකෝබ්ලා මතෙව් මාක් ඒ හැමෝම අවුරුදු 3.5ක්මනේ අවුරුදු 3.5ක්ම ස්වාමීන් වහන්සේගේ සේවය තුළදී උන්වහන්සේ එක්ක සේවය පුරුදු පුහුණු වුණා. නුනම සාවුල් උන්වහන්සේ පුරුදු කරේ දවස් 3. ආමේන්. ඊට පස්සේ උන්වහන්සේ ඔහුව සේවයට නියම කළා. ආමේන්. වඩා බලවත් සේවය කළයි කියන්නේ ඇයි උන්වහන්සේගේ ආත්මය නේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න හොය. ක්‍රියාපොතේ කයට අපි කතා කරා වගේ. ඒ නිසා ඔහු වඩා බලවත් ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියා ඔප්පු කළේය. ආමේන්. ඔන්න ඒ ආකාරයට තමයි සාවුල් පාවුල් වුණෙත්. ඔන්න ඒ ආකාරයට තමයි පාවුල් ප්‍රේරිතෙක් බවට පත් වුණේ. ආමේන්. ඔන්න දැන් අපි එපිස පොතට ආපහු. දැන් දන්නවා ප්‍රේරිතෙක් කියන්නේ කවුද කියලා නේ? හා? පැහැදිලිනේ? right. දැන් කවුද ලියන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේරිතෙක්ව සිටින පාවුල්. මේ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ලියන්නේ නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේරිතෙක්ව සිටින සාවුල් එපිසෙහි සිටින ශුද්ධවන්තයන්ව. කාටද ලියන්නේ? නේ අපි දැන් ලියුමක් ලියද්දී ලියනවානේ from to නේ කාගෙන්ද කාටද දැන් බර්ත්ඩේ එකකට විශ් එකක් දුන්නත් නේ කාඩ් එකක් අරගෙන ඉස්සෙල්ලම ලියනවා from නේ sister ධම්මි to sister Diana නේ ඒ වගේ අපි from to කියලා ලියනවා නේ කාඩ් එකක් අරගෙන අන්න ඒ වගේ තමයි දැන් මේ ආචාර කිරීම. ඒතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේරිතෙක්ව සිටින පාවුල් ලියන්නේ එපිසෙහි සිටින ශුද්ධවන්තයන්ව. ඔන්න එපිසෙහි සිටින ශුද්ධවන්තයන්ටයි ලියන්නේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වගනම්. හලෙලූයා. එපිසයට එපිසයට එය ශුද්ධවන්තයි. ආමේන්. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ එය ඇදහිලිවන්තයෝ. ආමේන්. ඇයි දෙවියන් වහන්සේගේ ශුද්ධත්වයට අපිට සමාන වෙන්න බෑ. අපි දැන් දෙවියන් වහන්සේ තුළට ඇවිල්ලා යම් ශුද්ධත්වයකට ස්වාමීන් වහන්සේ අප ඇතුල් කරගෙන තිබෙනවා. නමුත් අපේ මේ ශුද්ධත්වය උන්වහන්සේගේ ශුද්ධත්වයයි. නේ? අපේ ශුද්ධත්වයට උන්වහන්සේගේ ශුද්ධත්වය සමාන කරන්න බෑ. නේ? අපි යම් ආකාරයකට කොයි ආකාරයකට අපේ ජීවිත අද වෙනස් කරගෙන හිටියත් යම් කොයි ආකාරයකට අපි ශුද්ධව ජීවත් වෙන්න හිටියත් අපිට 100% ශුද්ධව ජීවත් වෙන්න බෑ. නේ? ඒක අපි හැමෝම දන්නවා. අපේ සිතුවිල්ලක් හරි නරක වෙනවා. අපේ වචනයක් හරි වැරදි වෙනවා. නේ? උන්වහන්සේගේ ශුද්ධත්වයට අපිට ජීවිත සමාන කරන්න බෑ. ඒ නිසා එපිසේන ශුද්ධවන්තයෝ. නේ? අපි ඇවිල්ලා දැන් අපි මේ සභාවේ අය මොකද වෙලා තියෙන්නේ? මෙන්න මස්කට් වලට ශුද්ධවන්තයෝ. නමුත් ස්වර්ගෙත් එක්ක බලද්දී අපි මහා ශුද්ධත්වයක් නැහැ. නේ? ඒ නිසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අපි කවුද? ඇදහිලිවන්තයෝ. ජේසුස් වහන්සේ කෙරෙහි අදහගත් අය. අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද. ඇයි අපගේ පිය වූ දෙවියන් වහන්සේ කියන්නේ? අපව මැව්ව දෙවියන් වහන්සේ නිසා. අපේ තාත්තා දෙවියන් වහන්සේ. අපේ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ නේ. එතකොට පිය වූ දෙවියන් වහන්සේගෙද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ස්වාමී වූ කියලා කියන්නේ. ඇයි ස්වාමී? ඇයි ස්වාමී කියන්නේ? ස්වාමී කියන පදේ අර්ථ දෙකක් තියෙනවා නේ. අපි හැමදාම ඉගෙනගෙන තියෙනවා. මොකක්ද අර්ථ දෙක? එකක් ස්වාමියා කියන්නේ අපේ ඔයගොල්ලන්ගේ ස්වාමියා කවුද? ස්වාමියෙක් නෑ? හස්බන්ඩ්. අන්න හරි. හස්බන්ඩ්. අපේ ස්වාමි පුරුෂයා. අය වෙන කොහෙද ස්වාමියා කිව්වොත්? ඔය දැන් වැඩ කරන ගෙදර ස්වාමියා කවුද? අර්බාබ්. ඔයාගේ බොස්. නේ? ඔයාගේ බොස්. ඔයාට පඩි ගෙවන ඔයාගේ බොස්. නේ? ඔයා වැඩක් කරන ඔයාට අවශ්‍ය පඩිය ගෙවන ඔයා. එයා තමයි ඔයාගේ බොස්. හරි. එතන අනිත් කෙනාත් කවුද? හස්බන්ඩ්.
දැන් මෙතන දෙවියන් වහන්සේට පිය වූ දෙවියන් වහන්සේ කියන ජේසුස් වහන්සේට ස්වාමී වූ ජේසුස් වහන්සේ කියනවා. ඇයි ඒ ස්වාමී වූ කියන්නේ? ජේසුස් වහන්සේ අපිට පඩියක් ගෙවනවද? අපි වහල්කම හිටියනේ. අපි වහල්කම හිටියා, යක්ෂයාට වහල් වෙලා හිටියා. ඊට පස්සේ ජේසුස් වහන්සේ මොකද කරේ? ජේසුස් වහන්සේ මිලයක් ගෙවලා නේ, ජේසුස් වහන්සේ මිලයක් ගෙවලා අපිව යක්ෂයාගෙන් මිලදී ගන්න. මොකද උන්වහන්සේ ගෙවපු මිලය? කුරුසියේ මිලය. නේ, කුරුස පූජාවේ මිලය, උන්වහන්සේගේ ලේවල මිලය. උන්වහන්සේ ගෙවලා අපි යක්ෂයාගෙන් අරගන්නවා. එතකොට දැන් අපේ ස්වාමියා කවුද? දැන් අපිව අයිති කාටද? ජේසුස් වහන්සේට. නේ, දැන් ඕගොල්ලන්ට රියල් 1000 ගාණක් හරි කොහොම හරි ගෙවලා ඕගොල්ලන්ට වීසා ගහලා ඕගොල්ලන්ව මේ රටට ගෙනාපු නිසා ඔයාගේ අරබාබ් තමයි ඔයාගේ ස්වාමියා. ඇයි ඒගොල්ලෝ ඔයාව ගෙවලා ඔයාව අරන් තියෙන්නේ? දැන් එතකොට ඔයා ඇවිල්ලා ඔයාගේ අයිතිවාසිකම කාටද තියෙන්නේ? ඔයාගේ අරබාබ්ට. ඒ කියන්නේ ඔයාගේ ස්වාමියා. අන්න ඒ වගේ තමයි දැන් ජේසුස් වහන්සේ ඔයාලා වෙනුවෙන් අපි වෙනුවෙන් නේ මිලයක් ගෙවලා අප මිලදී ගත්ත නිසා දැන් අපි මොකද වෙලා තින්නේ? අපේ අයිතිවාසිකම කාගෙද තියෙන්නේ? ජේසුස් වහන්සේගේ. ආමේන්. අනිත් එක ස්වාමියා කියපුවම අපේ හස්බන්ඩ්, අපේ ස්වාමි පුරුෂයා. ජේසුස් වහන්සේ අපේ ස්වාමි පුරුෂයා. ඔව්. ඇයි අපි හැමෝම අපි කියන්නේ කවුද? අපි ජේසුස් වහන්සේගේ ශුද්ධ මනාලිය. නේ, අපි ශුද්ධ මනාලිය. එතකොට ජේසුස් වහන්සේ කියන්නේ අපේ ස්වාමි පුරුෂයා. ආමේන්. හලෙලූයා. එතකොට පිය වූ දෙවියන් වහන්සේගේද ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. ඒ කරුණාව. මේවා කීවර්ඩ්ස්. කරුණාව කියන්නේ මොකද්ද? ඇයි අපිට කරුණාව අවශ්‍යයි? කරුණාව අවශ්‍ය අපිට මොන වෙලාවටද? එවුනේ. දුකට පත්වන වෙලාවට දුකට පත් වෙන්නේ නැහැ. එතනින් පොඩ්ඩක් උඩට ගිය දුකට පත් වෙන්න ඉස්සෙල්ලා කරුණාවයි අපිට අවශ්‍යයි. ආදරේ කරුණාව. ඇත්තටම කරුණාව කියන්නේ මොකක්ද? ඔය කියන්නේ කම්පැෂන්, ඔය අනුකම්පාව. කරුණාවයි අනුකම්පාවයි දෙක. කරුණා කරලා කියන්නේ අපිට කරුණාව අවශ්‍ය මොන වෙලාවටද? අපිට දෙවියන් වහන්සේගේ කරුණාව අවශ්‍ය මොන වෙලාවටද? අසරණ වුණාම. ඇයි අසරණ වෙන්නේ අපි? ඇයි අපි අසරණ වෙන්නේ? ඇයි අපි දුකටපත් වෙන්නේ? පිහිටක් අවශ්‍යයි අපිට. අපි මොනවා හරි කරගත්ත දැනෙන්දී අපිට කරදරයක් වෙන්නේ ඇයි? සෝස් එක. අපි විපත්තියකට එනවා නම්, අපි කරදරයක් වෙනවා නම්, අපිට දුකක් වෙනවා නම්, අපිට වේදනාවක් වෙනවා නම් ඇයි ඒ වෙන්නේ? අපි වරද්දගත්ත හින්දා. අපි වරද්දගත්ත හින්දා. ආමේන්. අපි පාපයක් කරපු නිසා. අපේ අපරාධයක් නිසා. දැන් දුකටපත් වෙන්නේ ඇයි? අපේ වරද අපිට තේරුණා. අපේ පාපය අපිට තේරුණා. ඒ නිසා අපි දුකයි. නේ? අපි ඔයා කිව්වා වගේ නේ වේදනාවටපත් වෙන්නේ, විපත්තියකටපත් වෙන්නේ ඇයි? අපි කරගත්ත වරද නිසා. අපි කරගත්ත අපරාධය නිසා. ඒතර අපිට උන්වහන්සේගේ කරුණාව අවශ්‍යයි. ආමේන්. කරුණාව අවශ්‍යයි. තාත්තා කෙනෙක් ළමෙක්ට ගහද්දි මොකද කියන්නේ? ළමයා මොකද කියන්නේ? ප්ලීස් කියනවා නේ. අනේ තාත්තේ ගහන්න එපා ප්ලීස්. නේ කියන්නේ දඬුවම් කරන්න එපා. මට කරුණා කරන්න. මට දඬුවම් කරන්න එපා. ඒක තමයි කරුණාව අවශ්‍ය එකයි. දඬුවම් නොකරන පිණිස අපිට කරුණාව ස්වාමීන් වහන්සේගෙන් අවශ්‍යයි. නේ කාගේ හරි දඬුවමක් නොවන පිණිස. ඒක තමයි කරුණාව කියන්නේ. ඒකයි ග්‍රේස් පීරියඩ් එක කියන්නේ. බැංකුවලින් දෙනවා අපිට ග්‍රේස් පීරියඩ් කියලා එකක්. ඇයි දෙන්නේ? කරුණාවේ කාලයක්. දැන් මේ කොරෝනා කාලේ බැංකුවලින් ණය ගත්ත හැමෝටම දුන්නා ග්‍රේස් පීරියඩ් කියලා එකක්. ඇයි ඒ?
කොරෝනා කාලේ හැමෝටම රස්සාවල් නැති වුණා, රස්සාවල් වලට යන්න බැරි වුණා, රස්සාවල් අහිමි වුණා. ඒ හින්දා ඒගොල්ලන් ණය ගෙවා ගන්න විදියක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වා හරි මාස 3ක් යනකම් ඕගොල්ලෝ ණය වාරික ගෙවන්න එපා. ණය වාරික ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? ඩබල් ට්‍රිපල් පොලි එකතු වෙනවානේ. ඒක තමයි දඬුවම. ණය වාරිකයේ හරියට වෙලාවට ගෙව්වේ නැත්තම් ඩබල් ට්‍රිපල් පොලි එකතු වෙනවා. ඒක තමයි බැංකුවෙන් කරන දඬුවම. ඒක කරන්නේ නැතුව ඒගොල්ලෝ මොකද කරේ? අපි පොලි එකතු කරන්නේ මේ මාස 3 ඕගොල්ලෝ ණය වාරික ගෙවන්න ඕනේ ඊළඟ කොරෝනා ඉවරුණාට පස්සේ ඊළඟ මාසෙ ඉඳන් ඕගොල්ලෝ මාසිකව ණය වාරික ගෙවන්න සුපුරුදු විදිහට කියලා. ඒක තමයි ග්‍රේස් පීරියඩ් එක. අය නැත්තම් මොකද්ද කරන්නේ? අය වාහනයක් ෆයිනෑන්ස් කරපුවාම එහෙම ෆිනෑන්ස් කරලා ගන්නවනේ වාහන. ඒ වගේ වාරික ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි ෆිනෑන්ස් කම්පැනියට කතා කරලා කියනවා මෙහෙමයි අපේ ව්‍යාපාරයේ සාර්ථක මදි අපිට පොඩි කරුණාවේ කාලයක් දෙන්න. ග්‍රේස් පීරියඩ් එකක් දෙන්න. එතකොට ඒගොල්ලෝ කියනවා හරි ඕගොල්ලෝ මොනවා හරි කරලා අපි ඔයගොල්ලන්ට මාස 3ක් දෙන්නම්. මේ මාස 3 ඇතුළත කොහොම හරි සල්ලි හොයලා ගෙනල්ලා දෙන්න. නැත්තම් මොකද වෙන්නේ? අර දවසට ඉස්සෙල්ලා වාරිකය ගෙව්වේ නැත්තම් ඇවිල්ලා වාහනේ උස්සනවා. තේරුණාද? ඒක තමයි ස්වාමීන් වහන්සේගේ කරුණාව කියන්නේ. අපේ අතින් වරදක් වුණාම අපිට ඒ වරදට කරුණාව අවශ්‍යයි. ආමේන්. ස්වාමීන් වහන්සේගේ දඬුවම් නොලබන පිණිස අපිට දඬුවමක් නොලැබෙන පිණිස අපිට උන්වහන්සේගේ කරුණාව අවශ්‍යයි. දඬුවම් කරන තැනැත්තාගෙන් කරුණාව අවශ්‍යයි. ආමේන්. එතකොට සමාදානය. සමාදානය කියන්නේ මොකක්ද? මේ වචන හොඳට දැනගන්න ඕනේ. එතකොට තමයි ඔයගලන්ට බයිබලේ කියවද්දි තේරුම් යන්නේ. මොකද්ද මේ කියන්නේ කියලා. සමාදානය කියන්නේ මොකද්ද? රණ්ඩු නොවි ඉන්න එකද? ප්‍රශ්නයක් නැතුව ඉන්න එකද? නෑ. සමගිය ඇති වෙන්නේ කොහොමද? දැන් මේ වචනේ පොඩ්ඩක් කඩලා බලන්න. සමාදානය. දානය කියන්නේ මොකද්ද? දීම. සමා කියන්නේ සමාව. සමාව දීම. අපි අතර මොනවා හරි අනවබෝධයක් ඇති වුණොත් අපි මොකද කරන්නේ? අපි එකිනෙකාට සමාව දෙනවා. අපි එකිනෙකාට සමාව දුන්නොත් මොකද වෙන්නේ? අපි තුල සමාදානයක් ඇති වෙනවා. ආමේන්. මොනතරම් වරද වුණත් මොනතරම් දේවල් වුණත් අපි ඉක්මනින් සමාව දෙන තරමට අපිට සමාදානය තියෙනවා. ආමේන්. හලෙලූයා. ඒකයි ස්වාමීන් වහන්සේගේ සමාදානය කියන්නේ. ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ? හැම වෙලාවෙම සමාව දෙන්න සූදානම් වෙන්න නේ. අපි අනික කියන සමාව දීම දේවගතියක් කියලා භාෂාවෙත් කතා කරනවා. ඇයි ඒ? දේවගතියක් කියන්නේ සමාව දුන්නොත් තමයි අපිට සමාදානය ලැබෙන්නේ. ආමේන්. අපි ඕනෙම කෙනෙක් දෙවියන් වහන්සේ මොකද කියන්නේ? ඔබ මගෙන් සමාව ඉල්ලනවා නම් ඉස්සෙල්ලා ඔබ සමාව දීලා ඉන්න. නේ? මගෙන් සමාව ඉල්ලන්න ඉස්සෙල්ලා ඔබ ඔබේ සහෝදරයට සමාව දීලා එන්න. මගෙන් සමාව ඉල්ලන්න. ස්වාමීන් වහන්සේ ඉතින් අපෙන් බලාපොරොත්තු වෙනවා. හලෙලූයා. උන්වහන්සේ කියන අපි සමාව දෙන්න බැරි නම් අපිට අපි එකිනෙකාට සමාව දෙන්න බැරි නම් උන්වහන්සේටත් අපිට සමාව දෙන්න අමාරුයි කියලා. හලෙලූයා. ඇයි ඒ? අපි සමාව දෙන්න නැත්නම් අපිට අයිතියක් නැහැ උන්වහන්සේගෙන් උනත් සමාව ඉල්ල ගන්න. ආමේන්. එතකොට අපි සමාව දුන්නොත් තමයි අපිට සමාදානය ඇති වෙන්නේ. හලෙලූයා. දැන් ඩියානා සිස්ටර් එක්ක මට සමාව දෙන්න බැන්න මට කවමදාකවත් ඩියානා සිස්ටර් එක සමාදානයෙන් කතා බහ කරලා ඉන්න බෑනේ. නේ? නමුත් මම ඩියානා සිස්ටර් මොන හරි කරා මම සමාව දුන්නොත් මම ඒ වෙලෙම සමාව දුන්නොත් මට ඩියානා සිස්ටර් මොනවා හිතන් හිටියත් නේද? මට සමාදානයෙන් ඩියානා සිස්ටර් එක්ක ඉන්න පුළුවන්. ආමේන්. ඒක තමයි දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්නේ. අපි සමාව දෙන්නේ අනිත් කෙනාගේ යහපත උදෙසා නෙමේ අපේ යහපත උදෙසායි. ආමේන්. අපි සමාව දීමේ යහපත තියෙන්නේ අපිට මිසක් වෙන කෙනෙක්ට නෙමෙයි. ඒ අය මොන දේ කළත් මොකද වෙන්නේ? වපුරන දේ තමයි කපා ගන්න. ආමේන්. එයා සමාව දීම නොදීම මට වැඩක් නැහැ. ඒක මට අයිති නැහැ. මට අයිති මොකද්ද? මට දෙන්න පුළුවන් දේ මොකද්ද? මගේ සීමාවේ මට කරන්න පුළුවන් දේ මොකද්ද? සමාව දීම. මට සමාව ගැනීම මට කරන්න අමාරුයි. මට සමාව ඉල්ල ගන්න පුළුවන්. හැබැයි මම දන්නේ එයා දෙයිද නැද්ද කියලා. ආමේන්. සමාව ඉල්ල ගන්න, සමාව දෙන්න. එතකොට ඔන්න අපි අතරේ සමාදානය ඇති වෙනවා.
ඒක තමයි දේව ගතිය. ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් අපේක්ෂා කරන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේගේ සමාදානය. හලෙලූයා. ඒකයි මොන යුද්ධයක් වටේ තිබුණත් ඔයගොල්ලන් අපේ හදවත් තුළ අපිට ඉක්මනින් සමාව දෙන්න පුළුවන් නම් අපේ හදවත් තුළ ස්වාමීන් වහන්සේ සමාදානය නිරන්තරයෙන් තමයි. ආමේන්. ඒතර සමාදානය සමාව දීමේ හැකියාව උන්වහන්සේ අපට ශක්තියක් වෙනවා. අපි සමාව දෙන්න උන්වහන්සේගේ යහපත්කම උන්වහන්සේ අප තුළ තබනවා. උන්වහන්සේ අපට ශක්තියක් වෙනවා. අපි ඉස්සරහට තල්ලු කරන්න උන්වහන්සේ ශක්තියක් වෙනවා. ඇයි ඒ සමාව දෙන්නේ නැහැ කියන්නේ අපි තාමත් පිටිපස්සේ. නේ? මම දැන් මෙතන ඉඳගෙන මම දැන් අත ඉන්නේ කියමු. මම දැන් අත ඉන්නේ. මම දැන් මෙන්න මෙතන ඉන්න කවුරුත් එක්ක මගේ දෙපැත්තේ ඉන්න යාළුවෝ දෙන්නෙක් එක්ක මම තරහ වෙනවා. මම ඒ දෙන්නත් එක්ක තරහ වුණා. මම ඒ දෙන්නට සමාව දීලා සමාව දෙන්න බැරි වුණත් මට ඉස්සරහට අඩිය තියන්න බෑ. ඇයි? අතන මට ඇදිල්ලක් තියෙනවා. නේ? ඉස්සරහට අඩිය තියන්න බෑ මම අතනමයි. නේ? අතනමයි. මම මෙයාට සමාව දීලා උනොත් තමයි මට ඉස්සරහට යන්න පුළුවන්. ආමේන්. නැත්නම් රබර් පටිය වාගේ අර දංගලක් වාගේ මාව අරකින් ඇදිලා. බලෙන් හරි එකක් ගිහම ආයෙත් අයිදුර යන්න බෑ. ඇයි අරකට ආයෙත් මම අනිවාර්යෙන් පිටිපස්සට ගිහිල්ලා මම මෙයාටයි සමාව දීලා තමයි මට අඩියක් හරි ඉස්සරහට යන්න. ඒතකොට තමයි දෙවියන් වහන්සේ අපිට එක්ක ඉඳලා දෙවියන් වහන්සේ අපිව ඉස්සරහට අල්ලු. ආමේන්. අනේ විදිහට තමයි ස්වාමීන් වහන්සේ අපි කරපු මේ මුළු ලෝකයම කරපු හැම වරදකටම උන්වහන්සේ සමාව එදා කුරුසේදී දුන්න නිසා තමයි හලෙලූයා මුළු ලෝකයම කරපු පහුගිය පරම්පරාවලයි ඉස්සරහා පරම්පරාවලයි හැම පරම්පරාවකින්ම හැම මිනිස්සෙක්ම මේ ලෝකෙ හිටපු හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ඒ වගේම එකිනෙකා මිනිස්සුන්ට නේ උන්වහන්සේ කුරුසියේ හිටියේ අපි එදා කුරුසිය ගැන හිතගෙන ගත්තා නේ කුරුසිය උඩ ඉන්නේ කවුද දෙවියන් වහන්සේ කුරුසිය දෙපැත්තේ ඉන්නේ කවුද අපේ සහෝදර සහෝදරියෝ නේ ඒතර උන්වහන්සේ මොකද කරේ දෙවියන් වහන්සේට සෙනග දෙවියන් වහන්සේට කරපු විරුද්ධව කරපු පාපයටයි වරදටයි ඒ වගේම මිනිස්යන්ට සහෝදර සහෝදරියන්ට විරුද්ධව කරපු වරදටයි හැම දෙයකටම සමාව දුන්න නිසා එදා ජේසුස් වහන්සේ ස්වර්ගයට නැග්ගා. ආමේන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට නැග්ගේ සමාව දුන්න නිසායි. හලෙලූයා. ඒ නිසා සමාව දීම සමාදානය අපට අත්‍යවශ්‍යයි. හලෙලූයා. අපිට ස්වර්ගයට යන්න නම් ඒ වගේ මේ පොළවේ ඉස්සරහට අපේ ජීවිතවල ඉස්සරහට අඩියක් හරි තියලා යන්න ඕන නම් අපි ඒ දේ කරන්නම අවශ්‍යයි. නැත්නම් අපි හැමදාම එතනමයි. අපි එතනමයි. හලෙලූයා. ඒ නිසා සමාව ඉල්ල ගන්න අවශ්‍යයි. සමාව දෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඒ වගේම ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ නිසා ඒකයි කියන්නේ කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. හලෙලූයා. ඒතකොට තමයි ස්වාමීන් වහන්සේටත් පුළුවන් උන්වහන්සේගේ කරුණාව අපිට දෙන්න. ඒතකොට තමයි උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගේ සමාදානය අපිට දෙන්න. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඊළඟට කියනවා කියවන්න බල දෙන්න ඊළඟට මයික් එක දෙන්න බල තුන්වෙනි පදේ සිස්ටර් අපගේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපිසාද උන්වහන්සේ ඉදිරියට ප්‍රේමයෙන් සුද්ධව නොකලැව සිටින පිණිස ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරාගත් දෙසම උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළේ. ආමේන්. හලෙලූයා. අපගේ ස්වාමී උදෙන් දන්නවා ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මෙන්න ප්‍රශංසා කරමින් තමයි පටන් ගන්නෙ නේ. මක්නිසාද ඇයි මෙතන පවුල් කරන්නේ? මක්නිසාද කියන්නේ ඇයි? ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස. ආමේන්. දැන් මේ ලියන්නේ කාටද? එපිසේ ශුද්ධවන්තයන්ට. පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හල්ලුයා.
ස්වාමියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට දැන් මෙතන ප්‍රශංසා කරන්නේ කාවද? ජේසුස් වහන්සේවද දෙවියන් වහන්සේ පියාණන් වහන්සේවද? නෑ. අපගේ ස්වාමියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නේ කාටද? පියාණන් වහන්සේට. පියාණන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද? උන්වහන්සේ ඉදිරිපිට. ඇයි ඒ? උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරාගත් ලෙස. හලලුයා. අපි තෝරගන්නේ කවද්ද දෙවියන් වහන්සේ? ලෝකයේ මවන් ඉස්සෙල්ලා. ආමේන්. හලලුයා. ඔගොල්ලෝ ඉපදුන අවුරුදු කවද්ද? 1900? ඈ? 61. ඈ? 68. දෙවියන් වහන්සේ ආව තෝරගත්තේ සිස්ටර් 61 නෙමෙයි. දෙවියන් වහන්සේ ආව තෝරගත්තේ 68 නෙමෙයි. ආව තෝරගත්තේ 82 නෙමෙයි. දෙවියන් වහන්සේ කවද්ද තෝරගත්තේ? ලෝකයම වන්න ප්‍රථමයෙන්. In the beginning. මේ බයිබලේ පටන් ගන්නේ in the beginning. පටන් ගැනීමෙහිදී. හලලුයා. ස්වාමීන් වහන්සේ ඔයාව මාව තෝරගෙන තියෙන්නේ මගේ සිස්ටර්. හලලුයා. මේ මුළු බයිබලේ ලියන්න පටන් ගන්නත් කලින් මේ මුළු ලෝකයේ මේ තියෙන දේ හැම දෙයක්ම ලියන්නත් පටන් ගන්න කලින්. හලලුයා. අඩුම තරමේ ඕගොල්ලන්ගේ අම්මේ තාත්තෙක්වත් මේ පොළොවට ඉපදෙන්න කලින්. ඔබට තේරෙනවද එම? තේරෙනවද එම? හලලුයා. ඕගොල්ලෝ කවුරුත්ම ඕගොල්ලන්ගේ අම්මට තාත්තට අහම්බයක් නෙමෙයි. හලලුයා. ඔගොල්ලෝ කවුරුත්ම ඔගොල්ලන්ගේ අම්මට තාත්තට අහම්බයක් නෙමෙයි. ඔගොල්ලෝ ස්වාමීන් වහන්සේගේ සැලැස්මේ කොටසක්. හලලුයා. ලෝකේ මවන්න ප්‍රථමයෙන්. ආමේන්. මේ මුළු ලෝකේ මවන්නත් ඉස්සෙල්ලා ඕගොල්ලන් මවලා තමයි ලෝකේ මවන්නේ. ඇයි ඒ? ඕගොල්ලන්ට අවශ්‍ය දේවල්, අපිට අවශ්‍ය දේවල් හැමදේම මේ පොළවේ තියෙන පරිද්දෙන් උන්වහන්සේ ලස්සනට මවනවා. පස්සේ ඊට පස්සේ ඒ අවුරුද්දේ ඒ ආකාරයට ස්වාමීන් වහන්සේගේ සැලැස්ම විදියට අරගෙන යනවා. ආමේන්. දැන් ගයක් හදද්දි කොහොමද? ගයක් හදද්දි ඉස්සෙල්ලම ෆවුන්ඩේෂන් එක දාන්න. ස්වාමීන් වහන්සේ ඔන්න ෆවුන්ඩේෂන් එක දාන්න පටන් ගන්නවා. කවුද අපේ ෆවුන්ඩේෂන් එක? දෙවියන් වහන්සේ පියාණන් වහන්සේගේ අපේ ෆවුන්ඩේෂන් එක කවුද? අපේ අත්තිවරම කවුද? ජේසුස් වහන්සේ. ඉස්සෙල්ලම ජේසුස් වහන්සේගෙන් දෙවියන් වහන්සේ පටන් ගන්නෙ. ජේසුස් වහන්සේගෙන් පටන් ගන්න නේද? දැන් බිත්ති නක් ගන්න එහෙම කවුද අපිට අවශ්‍ය? මේසන් බාස්. නේ? මේසන් බාස් අල්ලගෙන මේසන් බාස්කින් වැඩේ අරගෙන ඊට පස්සේ ජනෙල් ලූලු හවු තියන්න අපිට වඩු බාස් අවශ්‍යයි. ඒකට කාලයක් යනවා වඩු බාස්ට එන්න. වඩු බාස්ගෙන් ෆවුන්ඩේෂන් එක දාන කාලේ වඩු බාස් ගෙනල්ලා තියාගන්නේ නැහැ නේ අපි. නෑ. හා? එතකොට බට දාන්නේ ඊට පස්සේ. එතකොට බට දාන කෙනාව ගෙනත් තියාගන්නේ කලින් බට දාන වෙලාවට තමයි යාව ගන්නේ. ලයිට් ගන්න වෙලාවට තමයි ලයිට් වයර් අදින්න ඕනේ වෙලාවට තමයි ඉලෙක්ට්‍රීෂියන් ගෙන්නන්නේ. ආමේන්. හලලුයා. ටයිල් කරන්න ඕනේ දවසට තමයි ටයිල් අල්ලන බාස්ස ගේන්නේ. ඒකයි ඔයා 61 වුණාට ඔයා 68 වුණාට ඔයා 82. හලලුයා. ස්වාමීන් වහන්සේගේ සැලැස්මේ අවශ්‍ය කාලයට ස්වාමීන් වහන්සේ අපි එක එක්කනාව ගෙනල්ලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ සැලැස්ම කරන්න. මේ අලංකාර ස්වර්ග රාජ්‍යයට ආමේන්. ස්වර්ග රාජ්‍යයට මේ පොළවේ සෙනඟ යොමු කරන්න. හලලුයා. උන්වහන්සේ භාජන කොට අපිව ගෙනල්ලා තියෙන ඒ ආකාරයට. එතකොට අපිව තෝරගෙන හිටියා. නේ? අපි ගයක් හදද්දී අපි ප්ලෑන් කරනවා. හරි අපි අර බාසුනට අර ගමේ අර බාසුනට දෙමු නේද ගේ හදන්න. මේසන් බාස්ට අරයව ගමු නේද? පයිප් බාස්ට අරයව ගමු නේද? අපි තෝරගන්නවානේ ගේ හදන්න ඉස්සෙල්ලා. නේ? අපි ලයිට් වැඩ ටික කරන් අරයට දෙමු නේද? අපි ටයිල් බාත්රූම් වැඩ ටික කරන් අරයට දෙමු නේද? මොකද කරන්නේ? අපි ගේ හදන්න ඉස්සෙල්ලා අපි තෝරගන්නවා. හලලුයා. හැම එක්කෙනෙක්ම තෝරගෙන ඉන්නවා. ඊට පස්සේ ගේ හදාගෙන යද්දි තමයි අපි අරගොල්ලන්ව ඒ අවශ්‍ය කාලයේදී ගෙන්නන්නේ. ආමේන්. තේරුණාද? පැහැදිලිද? හලලුයා. එකටම ආව නෙමෙයි. නමුත් අත්තිවාරම කවුද? අත්තිවාරම ජේසුස් වහන්සේ.
ඉස්සෙල්ලාම පටන් ගන්න කාගෙන්ද? ජේසුස් වහන්සේගෙන්. ලෝකයේ පටන් ගන්නේ හැම දෙයක්ම පටන් ගත්තේ ජේසුස් වහන්සේගෙන්. හලලූයා. ඒකයි අපිවත් තෝරගත්තේ ජේසුස් වහන්සේ තුල. ඒ අත්තිවාරම උඩ ගොඩනැගෙන්නයි අපි උන්වහන්සේ තෝරගෙන තියෙන්නේ. ඒ අත්තිවාරම උඩ ගොඩනගන්නයි අපි උන්වහන්සේ තෝරගෙන තියෙන්නේ. හලලූයා. දැන් මේසන් බාස් ඇවිල්ලා සමාවෙන්න. දැන් වඩු බාස් ඇවිල්ලා මේ බිත්ති හරි නෑ මේ අත්තිවාරමත් එක්ක බෑ කියලා වෙන අත්තිවාරමක් උඩ ගොඩනගන්න යන්නේ නැහැ කිසිම ගඩොලක් නේ. කිසිම උළුවහුවක් තියන්නේ නැහැ නේ. දාලා තියනවා නම් අත්තිවාරමක් ඒ අත්තිවාරම උඩ තමයි අපි ගොඩනගන්න ඕනේ. අපිට බෑ ඒ අත්තිවාරම එක්ක බෑ අපිට අරක ඕනේ මේක ඕනේ කියලා වෙන තැනක කියලා අත්තිවාරමක් බඳින්න බෑ. අපි ඔය කැඳෙව්වා උදේට නේ පදනමට අපි යටත් වෙන්න ඕනේ. ඒ අත්තිවාරම ගොඩනගන්න නේ. අපි කොච්චර දක්ෂ මේසන් බාස් කෙනෙක් වුණත් අපි කොච්චර දක්ෂ වඩු බාස්ලා පයිප්ප බාස්ලා වුණත් හලලූයා. අපි හැමෝම අපේ වැඩේ කරන්න ඕනේ අර අත්තිවාරම උඩ තමයි. ආමේන්. අපි හැම දෙයක්ම කරන්න ඕනේ අපේ ජේසුස් වහන්සේ මත යැපීගෙනයි. ආමේන්. ඒ නිසා අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ස්වර්ගීය ස්ථානවල සියලු ආශිර්වාද. ස්වර්ගීය ස්ථානවල සියලු ආශිර්වාද. මොනවද ස්වර්ගීය ස්ථානවල තියෙන ආශිර්වාද? ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද. සියලු ආත්මික ආශිර්වාද. ආත්මික ආශිර්වාද කියන්නේ මොකද්ද? ආත්මික. ඒ කියන්නේ අපේ ආත්මයත් එක්ක බැඳිලා තිබෙන ආශිර්වාද. නේද? අපේ ගෙදර තියෙන හාල් මල්ලවත් පරිප්පු කිලෝ එකක්වත් නෙමෙයි. මේ ආත්මික ආශිර්වාද ගැන කතා කරන්නේ. මොනවාද ආත්මික ආශිර්වාද කියන්නේ? මොනවාද ආත්මික ආශිර්වාද කියන්නේ? අපේ ආත්මයත් එක්ක බැඳිච්ච ආශිර්වාද මොනවාද දෙවියන් වහන්සේගෙන් ලැබෙන? ආත්මික ආශිර්වාද මොනවාද? නේ අපිට තියෙන ලෞකික ආශිර්වාද තියෙනවා, ආත්මික ආශිර්වාද තියෙනවා. ලෞකික ආශිර්වාද කියන්නේ මොනවාද? ස්වාමීන් වහන්සේ අපිට වැස්ස දෙනවා, අපිට ඉරේලිය දෙනවා. මේ හැමදේම හැමෝටම හම්බ වෙනවා. ඒ වගේම මොනවාද? හාල් දෙනවා, පරිප්පු දෙනවා, අරය ඇවිල්ලා අපිට උදව් කරලා එයි, මෙයා ඇවිල්ලා අපිට ගෙයක් හදලා දෙයි. ඒ ඔක්කොම මොනවාද? ලෞකික ආශිර්වාද. නේ අපිට ජීවත් වෙන්න. නමුත් ආත්මික ආශිර්වාද කියන්නේ මොනවාද? අපිට ආත්මයට ආශිර්වාදයක් තිබෙන්නේ මොනවද දෙවියන් වහන්සේගෙන්? සුවයත් ශරීරයට නේ. සුවයත් ශරීරයට. ආත්මික. ස්වාමීන් වහන්සේ බව කැඳෙව්වේ මේසන් බාස්ටර්ද? එන මේසන් බාස්ගේ වැඩක් තියෙනවා අප තුළ. ටැලන්ට්, හැකියාවන්. අපේ ඒවා එන්නේ ආත්මෙන්නේ. අපි උපදිනකොටම බලන්න. අපි උපදිනකොටම අපි උපදිනවා අපේ ආත්මයත් එක්ක තියෙනවා ගැටිච්ච යම් ආශිර්වාද. මොනවාද ඒ ආශිර්වාද? අපි ඒවට කියන හැකියාවන්, ටැලන්ට්, දීමනා. නේ? හලෙලූයා. අපි ඉපදිච්ච ගමන්ම මේ දරුවෙක් දිහා බලලා ගොඩක් දේවල් කියනවා සමහර අය නේ. මේ දරුවා නම් අය টොප් ක්ලාස් දරුවෙක් වෙයි අය කියලා වැඩක් නැහැ. කෙලින්ම ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ ප්‍රඥාවක් දෙනවා. ප්‍රඥාව ආත්මික ආශිර්වාදයක්. නේ? කරුණාව, ගුණාංග, උඟක් ආත්මික ආශිර්වාද, ටැලන්ට් ආශිර්වාද. ඇයි ඒ පයිප්ප බාස්ට පයිප්ප වැඩේ කරන්න ඒ ප්‍රඥාව දෙවියන් වහන්සේ නිදහස් කරනවා. හලෙලූයා. මොකද අපි මේ ගොඩනැගීමක් කරන්නේ. ස්වර්ග රාජ්‍ය, දේව රාජ්‍ය ගොඩනැගීමක් කරන්නේ. ආමේන්. හලෙලූයා. එතකොට ඒ ගඩොල් තියන්න ඒව කරන්න මේසන් බාස්ට ඒ දුන්නා වගේ, පයිප්ප බාස්ට ඒ දුන්නා වගේ, ඒ ඉලෙක්ට්‍රීෂියන්ට ඒ විදුලි පරිපත කරන කට්ටියට ඒ විදුලි පරිපත කරන්න තියෙන දැනුම දුන්නා වගේ ඒගොල්ලෝ ඒකට තමයි විශේෂිත වෙලා ඉන්නේ. අන්න එතකොට අපේ මේ දේව රාජ්‍ය ගොඩ නගන්න අපි එකිනෙකාට විශේෂිත වූ හැකියාවන්, අපි එකිනෙකාට විශේෂිත වූ ආලේපය උන්වහන්සේ නිදහස් කරනවා අපේ ආත්මයට. ඒක ආත්මයත් එක්ක බැඳලා තියෙනවා. ආමේන්. ඒක අපේ ආත්මයත් එක්ක බැඳලා තියෙනවා. ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ආමේන්. ආශිර්වාද කරනසේකද කළසේකද? කළසේක කියන්නේ කරලා ඉවරයි. ආමේන්. හලෙලූයා.
Hallelujah. එතකොට ස්වාමීන් වහන්සේ ඔයාට මට මේ දේව රාජ්‍ය ගොඩනගන්න අවශ්‍ය හැකියාව, ඒ ටැලන්ටය, ඒ දීමනාව දැනටමත් දීලා ඉවරයි. ආමෙන්. දැනටමත් අපි එකිනෙකාව කැඳවගත්ත විදිහටම, අපි එකිනෙකාව තෝරගත්ත විදිහටම ස්වාමීන් වහන්සේ අපිට ඒ හැකියාව, ඒ ආලේපය දීලා ඉවරයි. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ විසින් හරි ඊළඟ කියවන බලන්න සිස්ටර් ඩියානාට දෙන්න බලන්න මයික් එක. පස්වෙනි එක. ආශිර්වාදයේ කවසේක. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයන් වහන්සේ තුළ අපට දුන්නේ දුන්නු තමන් වහන්සේගේ කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්ත ප්‍රශංසා කමින් හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන පුත්‍රයාණන් දීමට අප පෙර නියම කළසේක. ආමෙන්. හලෙලූයා. මොකද කියන්නේ උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ අන්න ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ මට දැන් කියන්න ප්‍රේමය කියන්නේ මොකද්ද? ආදරය. හලෙලූයා. ඔයාගේ දැන් හස්බන්ඩ්ලා හිටියන්නේ හැමෝටම ආටන කවුරු බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි හිටියන්නේ. හරි. ඕකේ. හස්බන්ඩ්ට හරි බොයිෆ්‍රෙන්ඩ්ට හරි ප්‍රේම කරනවාද? ආදරය කරනවාද? ආදරය කරාද? ප්‍රේම කළාද? ආදරය කළා. ඔයාගේ අම්මට තාත්තට ආදරය කරනවද? ප්‍රේම කරනවද? ප්‍රේම කරනවා. ඔගොල්ලෝ නිකන් කියද්දි ආදරේ ප්‍රේමේ වෙනසක් දැනෙන්නේ නැහැ. ආදරය කියන්නේ මොකක්ද? අපිත් එක්ක හොඳින් ඉන්නකන් ආදරේ. නැත්තම් ඉතින් අම්මපා නේ මාව නරක ගෑණි තමයි කරගන්න යන්නේ නේ. බැරි වෙලාවත් ඔයාගේ ස්වාමි පුරුෂයා හරි ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි වෙන affair එකක් තිබුණොත්, වෙන සම්බන්ධකමක් තිබුණොත් ඒතර ආදරේ තියෙයිද නැද්ද? ආදරේ නැති යනවනේ. නෑ, එදා පටන් මොකක්ද වෙන්නේ? අනේ මගේ වස්තුව කියපු ඒවා ඉවරයි. අනේ මගේ හිමුටු මිටිය කැකිරි පළුව කියපු ටැක් ඔක්කොම ටික ඉවරයි. හනි බනි කියපු ඔක්කොම ඉවරයි. බබී කියපුවත් ඉවරයි. නේ ඩාලින් බබී බොබී වෙනවනේ අන්තිමට. ඒ ඩාලින් කියපුව ඉවරයි. දැන් අපෝ අර මිනිහද අර ඉප සත්තු අර හරකා මී හරකා ගොනා වස්සනේ බූරුවා එල හරකා මී හරකා ඔක්කොම තියෙන ඉබ්බා උකුණ මකුණ ඔක්කොම නන් ටික තමයි ඊට පස්සේ කියන්නේ. ආමෙන්. ඒක මොකද්ද? ඒ ආදරේ නේ අපිත් එක්ක එකට ඉන්නකම් නේ අපිත් එක්ක එකට ඉන්නකම් අපිත් එක්ක ඒකත්වයකින් ඉන්නකම් අපිට වෙනස්කමක් නොකරනකම් නේ අපෙන් වෙන තැනකට නොයනකම් අපි ආදරේ. අපි ළඟ ඉන්නකම් අපි ආදරේ. ආමෙන්. නමුත් ප්‍රේමය වෙනස්. ආමෙන්. ප්‍රේමය සදාකාලිකයි. ඔයා මට ආදරේ කරත් නොකලත් මං ඔයාට ප්‍රේම කරනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ආදරේ වගේ. ආමෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ආකාරයි. අපි උන්වහන්සේට ආදරේ කළත් නොකලත්, අපි උන්වහන්සේව තෝරගත්තත් නොතෝරගත්තත්, අපි උන්වහන්සේ කෙනෙක් ළඟින් හිටියත් වෙන් වුණත් උන්වහන්සේ අපිට ආදරේ. ඒක තමයි උන්වහන්සේගේ ප්‍රේමය. හලෙලූයා. අපි වාපහු ගන්න අපේ ප්‍රේමය ලබන්න උන්වහන්සේ ඕනේ දෙයක් කරයි. අන්න ඒකයි ප්‍රේමය. අර පිස්සුවෙන් වගේ උන්වහන්සේ ප්‍රේම කරනවා. අන්න ඒක තමයි පිස්සුව කියන්නේ. මීනා මහා පිස්සෙක් නේ. අපි ඒ දවස්වල කියනනේ සමහර ඔය ටියුෂන් යන කාලේම කොල්ලෝ ඉන්නනේ පිස්සුවෙන් වගේ ඉන්න. අර ඉනවා කපා ගන්නවා නේ පස්සෙන් එනවා. අනේ නංගි ආදරේ ගන්නවා. අපි කියන සයිකෝ කියලා නේ. සයිකෝ පොරක් කියන. මොකද්ද ප්‍රේමය? දෙවියන් වහන්සේත් ඒ වගේ. ආමෙන්. දෙවියන් වහන්සේ තමන් ඒ වගේ ප්‍රේම කරන්නේ. දෙවියන් වහන්සේ පිස්සුවෙන් වගේ අපිට ආදරේ. ආමෙන්. දෙවියන් වහන්සේ පිස්සුවෙන් වගේ අපිට ආදරේ. ඇයි ඒ කියන්නේ? නැත්තම් කුරුසියේ ජීවිතේ දෙයිද?
තමන්මනේ තමන් විහිං අර කාලේ අර කොල්ල මෙහෙම අත් කපා ගත්තා වාගේ. නංගි ඔයා මට හා කියනකම් මම මැරෙනවා මං කරන මේ ලේ කපානේ ලේ වලින් ලියුම් ලියනවා ලේ වලින් අපේ දෙවියන් වහන්සේ තෝන් ඒ වගේ. හලෙලූයා. අය අතාරින්නේ නැහැ. උදේ පටන් ගත්ත ගමන් රෑ වෙනකම්ම හැම වෙලාවෙම අපේ පස්සෙන්මයි. අර කාලේ අර කොල්ල වගේ. බය බෑනේ පස්සෙන් ඇවිදිනකොට. අත්දැකීම් තියෙනවා. අත්දැකීම් තියෙනවා. රැට නින්ද යන්නේ නැහැ. කොහෙන් අඳින ජනරල් අපේ නේ. පිස්ස හැදෙනවා. පුදුම කරදරයක් නේ. කොහෙන් හරි ෆෝන් නම්බර හොයාගන්නවා. ඒ නම්බරේ මාරු කරලා තායි නම්බරයක් හොයාගන්නවා. කොහොම හරි හොයාගන්න. පිස්සෙන් වගේ. අපේ දෙවියන් වහන්සේ තේම තමයි. හලෙලූයා. එක්කෙනෙක් එවලා බලනවා හා කිව්වේ නැත්තම් තව කෙනෙක් එවනවා. එක පාස්ටර් කෙනෙක් එවලා හා කිව්වේ නැත්තම් තව පාස්ටර් කෙනෙක් එවනවා. ආමේන්. පිස්සෙන් වගේ අපිට ආදරේ. අන්න ඒක තමයි ප්‍රේමය කියන්නේ. ජීවිතේ පූජා කරලා හරි අපි ලව්වා මොනා කරගන්න? හා කියව ගන්න. ආමේන්. හැම මොහොතකම ලං කරගන්න ඕනේ. කොහෙන් හරි හොයන් එනවනේ. ආමේන්. හලෙලූයා. මොකද අර එක්සැම්පල් එක ගෙනා මම ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඒකට ෆිල්ම් වල හරි දැකලා ඇති. ඒගොල්ලෝ මොකද කරන්නේ අන්තිමට අර නේ පිස්සේ දැකලා තියෙනවනේ ඒක මානසික මේව එකක් ඒක. නේ පොළේ මිනිස්සයාට ඒක මානසික මේක. දෙවියන් වහන්සේ ඒ වගේ. දෙවියන් වහන්සේ පිස්සෙන් අපිට ආදරය කරන අපි කොච්චර ඈත් වුණත් උන්වහන්සේ පස්සෙන් එනව නෑ. අතාරින්නෙම නෑ. අතාරින්න දෙන්නෙම නෑ. ආමේන්. හලෙලූයා. ඔයගොල්ලෝ කී සැරයක් නිකන් හිතලා බලන්න. ඔයගොල්ලන්ට කී සැරයක් දෙවියන් වහන්සේ ඇත්තටම කතා කරලා ආපහු ගෙන්නගෙන නැද්ද? ඉතින් කොච්චරම් ආදරේද? කොයිතරම් උන්වහන්සේ ඔබ ගැන ඒ කියන්නේ තනිවම ඔබ ගැන වද වෙලා තියෙනවද උන්වහන්සේ? එකිනෙකාගෙන නේ? දැන් ඩියානා සිස්ටර් ඔයගොල්ලෝ කී සැරයක් සභාවෙන් එන්නේ නැහැ කියලා නැවතුණාද? නේ අපි එන්නේ අපි යෝයි සභාවට හෝ ගාලා නේ කොච්චර නැවතුනේ ලාවල් තියනවද? කීයක් සභාවල් වලින් නැවතුනලා හැබැයි ස්වාමීන් වහන්සේ අපව එක්කන් ආවේ නැද්ද? හලෙලූයා. හලෙලූයා. අපි කොච්චර බෑ කිව්වත් අපි කොච්චර එපා කිව්වත් හලෙලූයා. කොහොම හරි උස්සගෙන හරි ගෙනල්ලා තියෙනවා. පිස්සෙන් වගේ ආද. අන්න ඒක තමයි ප්‍රේමය කියන්නේ. sacrificial love. ප්‍රේමයේදී ඒක පූජාවක්. හලෙලූයා. අන්න ඒක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය කියන්නේ. අන්න ඒ ප්‍රේමයම තමයි දෙවියන් වහන්සේ අපිටත් කරන්න කියලා කියන්නේ. ආමේන්. ඒ ප්‍රේමය කරන්න අමාරුයි. ඒ ප්‍රේමය හරි අමාරුයි. ඒ ප්‍රේමයේදී අනිත් කෙනාට වැඩිය අපි හුඟක් දුක් විඳින්නේ. හලෙලූයා. ඒ ප්‍රේමය ඉවසිලිවන්තයි. ආමේන්. අපිට කොච්චර මූණට බැන්නත් නේ දැන් අපි දෙවියන් වහන්සේට කොච්චර දේවල් මූණට කරනවද? දෙවියන් වහන්සේ ඉස්සරහා කරනවා. දෙවියන් වහන්සේ ඒත් ප්‍රේම කරනගෙන නැවතුනද? නෑ. අනේ ප්‍රේමය තමයි අපි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන. අපිට කොච්චර දේවල් අපි මූණට කිව්වත් අපි අනිත් පැත්තට කිව්වත් අපි හැම දෙයක්ම දරාගෙන අපිට ඒ කෙනාට ප්‍රේම කරන්න පුළුවන් නම් ඒක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ආමේන්. හලෙලූයා. ඒතර ප්‍රේමය ගැන එච්චර යන්න ඕනේ නෑ. හොඳයි. ප්‍රේමය එහෙමයි. ඒතර මේ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල අපට නොමිලේ දුන්නා වූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා අපට නොමිලේ දුන්න කරුණාව. අන්න දැක්කද? නොමිලේ දුන්නා වූ කරුණාව. ඇයි නොමිලේ දුන්න කියන්නේ? අපි කුරුසිය යන ගැහුවද? නැහැ. අපේ එන පහරක්වත් ඇදුනද? නැහැ. අඩුම ගානේ අපේ කොණ්ඩ ගහක්වත් ගියාද? නැහැ. අපිට නිකන්වත් කසපාර නිකන්වත් නූලක්වත් ගෑවිලා ගියාද? නැහැ. කුරුසි පූජාවේ සියලු වේදනා විඳගත්තේ උන්වහන්සේ. ඒතර සියලු මිලේ මුළුම මිලේ ගෙව්වේ කවුද? ජේසුස් වහන්සේ. ඒතර නොමිලේ දුන්නා වූ තමන් වහන්සේගේ කරුණාව. අන්න කරුණාව දැක්කද? අන්න කරුණාව. ඒ කරුණාව දුන්නේ අපි වරද්දගත්ත නිසා. උන්වහන්සේ නොමිලේ අපිට කරුණාව දුන්නා. අපිට උන්වහන්සේ කියන්නේ අපි ගෙදරදී නේ අපේ අම්මට තාත්තට විරුද්ධව අපි මොකක් හරි වරදක් කරපුවම අම්මා මොකද කරන්නේ? අපි පිඟානක් හරි අපේ අතින් අතහැරුණොත් එහෙම බනිනවා. නේ බැන් ලෙවල් කියනවා හරි අද පිඟන් ඔක්කොම දවසට මදින්න ඕනේ ඔයා.
හොදන්න ඕනේ ඔයා. දනුවමක් දෙනවා නේ අම්මා. මොකක් හරි වරදක් කරොත් දනුවමක් දෙනවා. right? මල් ගහක් හරි කඩලා තිබුණොත් එහෙම අපේ අම්මත් එක්ක තිබ්බා ඉස්සර මල් ගන්න දෙනවා. නිකන් හරි කක්කු මේකක් කපලා නිකන් හරි යන ගමන් කොලයක් හරි මේව කරගත්තොත් එයා දන්නවා ආනේ මේකේ කොලයක් කඩලා නේද? ඉවරයි. මලුත් එක්ක බෑ. එතකොට ඒ වගේ මොනවද කරන්නේ දනුවම් දෙනවා. එහෙම වුණත් මල් වත්තට වතුර දාන්න ඕනේ දාට. දනුවම. නේ ඉස්කෝලේට වෙලාවට යන්න බැරි වුණොත් ඉස්කෝලේ පිට්ටනිය තනකොළ ගලවන්න ඕනේ. නැත්තම් හිටවල තියෙනවා. නේ නෑ වැඩක් ගන්න ඕනේ. මොකක් හරි වැඩක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ වෙක දෙන්නේ. හරි. කරුණාව දෙන්නේ. හරි. ඔයා දැන් ඒ වරදෙන් නිදහස් කියලා. හලෙලූයා. ආමෙන්. එතකොට අපිට උන්වහන්සේගේ කරුණාව ගන්න අපි මුකුත් කරේ නෑ. උන්වහන්සේමයි ඔක්කොම කරේ. ආමෙන්. ඒ නිසා ඒක නොමිලේ අපිට ලැබුණේ. ඒ තමන් වහන්සේගේ කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා උන්වහන්සේගේම කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. හලෙලූයා. උන්වහන්සේගේ කරුණාව අපිට ලබන්නත් ඒක නොමිලේ ලබන්නත් ඒ වගේම කොයි ආකාරයටද තමන් වහන්සේගේ කැමැත්තේ කාගේද තමන් වහන්සේ කියන කාටද? දෙවියන් වහන්සේගේ කැමැත්තට ප්‍රසන්නකමේ හැටියට තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට උන්වහන්සේ ප්‍රසන්න වෙන හැටියට හලෙලූයා. උන්වහන්සේ ප්‍රසන්න වෙන හැටියට උන්වහන්සේ ප්‍රසන්න කියන්නේ අම්මයි තාත්තයි කැමති අපි මොනවා හරි ගෙදර වැඩක් කරද්දි නේ. දැන් අපි වරදක් කරලා වුණත් ඒ දඬුවමක් අම්මා දුන්නොත් එහෙම ඒ දඬුවම කරපුවම අම්මා හරි ආසයි නේ. අම්මට හිත උණු වෙනවා ටක් ගාලා නේ. අර කොහොම හරි ඒක කරානේ. දරුවා ඒක කරානේ. කියන්නේ ආයේ තරහ තියෙන්නේ නැහැ. තරහ නිවිලා යනවා. ආමෙන්. තරහ එවෙලම නිවෙනවා. නමුත් තරක කරපුවම තවත් ලැබිකමක් ඇති වෙනවා. දරුවා මට කී කරුයි කියලා. ඒතකොට තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකම හැටියට ඒක තමයි ප්‍රසන්න වුණා කියන්නේ. මම හරි ප්‍රසන්නයි. නේ මම ධම්මි ගැන ප්‍රසන්නයි. ඇයි ධම්මි හොඳයි. මම ඩියානා ගැන ප්‍රසන්නයි. ඇයි ඩියානා හොඳයි. මම සාලි ගැන ප්‍රසන්නයි. මම සාලි හොඳයි. ඒ වගේ අපි ප්‍රසන්නයි. නේ අප්සෙට් දේවල් කරන්න. එතකොට හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. මෙන්න ඒකත් අප නියම කරන්නේ කවද්ද? පෙර හුඟක් කලින් අපිව උන්වහන්සේගේ කරුණාව ලබන්නටත් උන්වහන්සේගේ කැමැත්ත තුළ උන්වහන්සේගේ ප්‍රසන්නකමේදී දරුවන් වෙන්නත් උන්වහන්සේ අප නියම කරන්නේ කලින්. ආමෙන්. හලෙලූයා. අපිට කරන්න කිසිම දෙයක් උන්වහන්සේ තුළ කරන්නේ නැහැ. හැමදේම දුන්නේ කවුද? ආත්මික ආශිර්වාද දුන්නේ කවුද? උන්වහන්සේ. නිදහස් කළෙත් කවුද? උන්වහන්සේ. දඬුවම් වින්දෙත් කවුද? උන්වහන්සේ. හලෙලූයා. ඒ නිසා අපි කරන දෙයකින් කවමදාකවත් හලෙලූයා කවමදාකවත් කිසිම දෙයක ප්‍රශංසාවක් අපිට අයිති නැහැ. ඇයි? අපිට සියල්ල උන්වහන්සේ දුන්න දේවල්. ආමෙන්. අද අපි ලස්සනට ගීතිකා ගායනා කරොත් ඒක මගේ හැකියාවක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ මට දුන්න ආත්මික ආශිර්වාදය. ඒ නිසා මට ඕගොල්ලෝ කොච්චර ලස්සනයි කිව්වත් මට ඒක ගන්න බෑ. ඒක අයිති කාටද? දෙවියන් වහන්සේටයි. ආමෙන්. ඔය හරි ලස්සනයි සාලී කිව්වොත් එහෙම ඒක අයිති කාටද? දෙවියන් වහන්සේටයි. දෙවියන් වහන්සේ තමයි මැවුම් කරු. ආමෙන්. ධම්මි සිස්ටර් ඔයාගේ දා ඊය හාල්මැස්ස කඩියනන් නියමයි කිව්වොත් එහෙම ධම්මි සිස්ටර් තමයි හැදුවේ. උනාට හැකියාව දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. එතකොට මේ මහිමේ යන්නේ දෙවියන් වහන්සේටයි. හලෙලූයා. ඒ නිසා මහිමේවත් ප්‍රශංසාවත් අපිට අයිති නැහැ. මොකද උන්වහන්සේ පෙර සිට අපට දුන්න නිසා. ආමෙන්. හලෙලූයා. අපි ආකාරයෙන් අපි ඉවර කරමු අද දවසේ මේ උදෑසන වැඩමුළුව. හලෙලූයා. අපි උන්වහන්සේට කියමු ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ
ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමීන් අපේ හදවත් වලට ඔබ වහන්සේ විවිධාකාරයෙන් අද දවසේ කතා කළ නිසා මේ නිරාහාර පූජාව කරන කොටගෙන මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අභිමුඛේ මෙලෙස ඔබ වහන්සේ ගැන සිතන්ට ඔබ වහන්සේගේ ප්‍රේමය ගැන සිතන්ට ඔබ වහන්සේ අපට දුන්නා වූ සමාදානය කරුණාව ගැන සිතන්ට ඔබ වහන්සේ අපව කැඳවගත්ත හැටි අපව තෝරගත්ත හැටි හලෙලූයා මේ මුළු ලෝකෙම වන්ට ප්‍රථමයෙන් ඔබ වහන්සේ අපව තෝරාගෙන අපව කැඳවාගෙන ස්වාමීන් වහන්සේ මේ පමණ දුරක් අප රැගෙන ආව දෙවියන් වහන්සේ අදටත් ඔබ වහන්සේ අපට අවශ්‍ය සියලු ඒ ආලේපේ තලෙන්ත දීමනාවලින් අපේ ජීවිත සම්පූර්ණ කොට හමාර නිසා ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමීනි. ඔබ වහන්සේ මාධ්‍ය ගොඩ නැගෙන්ට අත්තිවානම නම් ඔබයි මගේ ජීවමාන ජේසුනේ හලලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත ගොඩ නැගෙමින් ඒ ප්‍රේමවන්තයන්න් වහන්සේගේ ඒ කරුණාවත් ඒ අනුග්‍රහයත් සමරමින් හලලූයා. අපි එකිනෙකා විවිධ වර්ෂවල ඉපදුනා ස්වාමිනී. ඔබ වහන්සේ ලෝකේ පටන් ගැන්මේදී අපිව තෝරාගත් ලෙසම ඒ වැඩේ කරන්ට අපිව එකිනෙකාම ආත්මික ආශිර්වාද කොට නියම කළා වූ ආකාරයට ඒ කාලේ ඒ වැඩේ කරන්ට ඔබ වහන්සේ තවත් අපව පාවිච්චි කරන සේක්වා. එදා සවුල් මගේ දෙවියන් වහන්සේ දින 3ක් ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ විරුද්ධ කළා වූ අපරාධයට ඒ පීඩාවට ඔබ වහන්සේගේ සෙනගට කළා වූ පීඩාවට ඔබ වහන්සේට කළා වූ පීඩාවට මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ සුදු අභිමුඛේ හලෙලූයා නිරාහාරයෙන් ගත කළා වාගේ හලෙලූයා. ස්වාමී මගේ දෙවියන් වහන්සේ අද දවසේත් මගේ දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේ නිරාහාරයෙන් එදා පවුල් හිටියා වගේ අපිටත් ඉන්ට අවසර දෙන සේක්වා. ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව අපට අද අවශ්‍යයි. අපි බොහෝ විට අපේ මනුෂ්‍යයන්ට පීඩා කොට තිබෙනවා. අපි එකිනෙකාට අපි සහෝදර සහෝදරියන්ට අපි වැරදි දේවල් කියලා තියෙනවා, වැරදි වචන දේවල් කියලා තියෙනවා, වැරදි විදියට සිතුවිලි පහල කරගෙන තියෙනවා, නින්දා අපහාස කරලා තියෙනවා, වැරදි දේ විදිහට පීඩා කරලා තියෙනවා. සියලු පීඩාවක් ස්වාමිනේ අපි කලේ ඔබ වහන්සේටයි. ඒ වරද කලේ අපි ඔබ වහන්සේටයි. අපි වරද කරේ ජේසුනේ ඔබ වහන්සේටයි. ඒ වරද අපි කළා වූ කීවා වූ වචන අපි කීවා වූ සිතුවිලි ඒ සියල්ල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කස්සර පහර වාගේ වදින්න ඇති. එදා කස්ස පහර වැදුනා වාගේ සියල්ල ඔබ වහන්සේගේ ශරීරයට අමාරුවෙන්ට ඇති ස්වාමිනේ. ඒ පීඩාව ඔබ වහන්සේ විඳ දරා ගන්නට ආය ස්වාමිනේ. නැවත ඔබ වහන්සේට අපි කස පහර දෙමින් ඔබ වහන්සේගේ දරුවන්ට විරුද්ධව කළා වූ සියලු වරදට පවා ඔබ වහන්සේ අද මේ නිරාහාරය කරන කොටගෙන අපට ක්ෂමා කෙරේවා ස්වාමිනේ. අපට ක්ෂමා කරන්න ස්වාමිනේ. අපේ ජීවිත ඔබ වහන්සේ සූදානම් කරන්න. ඔබ වහන්සේ තෝරාගත් ලෙසම එදා ස්වාමීන් වහන්සේ සාවුල් වඩා පළාත් ඔබ වහන්සේ තෝරාගත් භාජනයක් ලෙස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ජීවමාන බවත් ඔබ වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ඔප්පු කළා වාගේ අද දවසේ අපේ භාජන ඔව් ස්වාමීන් වහන්සේ අපට ඔබ වහන්සේගේ භාජනයක් වෙන්න ඉඩ දෙන්න. ඔබ වහන්සේ විසින් තෝරාගත්තා වූ කවද්ද ස්වාමිනේ ලෝකේ මවන්ට ප්‍රථමයෙන් තෝරාගත්තා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ අන්තිවානම තුල ස්වාමීන් වහන්සේ තෝරාගත්තා වූ භාජනයක් ලෙස ඔබ වහන්සේ අපව තෝරාගෙන අපි මේ භාජනය ඔබ වහන්සේගේ සුදු ලේ වලින් ඒ කුරුසිය පූජාවෙන් පවිත්‍ර කරගෙන හලෙලූයා ඔබ වහන්සේගේ අභිමුඛයට එන්නත් ඔබ වහන්සේගේ කැඳවීම හඳුනා ගන්නත් ඔබ වහන්සේගේ තෝරා ගැනීම හඳුනා ගන්නත් ඔබ වහන්සේ අපට ඉඩ දෙන්න ස්වාමිනේ. අපේ දෙවියන් වහන්සේපයි තවදුරටත් ඔබ වහන්සේගේ කැමැත්තේ සැලැස්මේ ප්‍රකාරයට ඔබ වහන්සේගේ ප්‍රසන්නකමේ ආකාරයට ඔබ වහන්සේ නොමිලේ දුන්නා වූ ආත්මික ආශිර්වාද තුළින් ඔබ වහන්සේ අපට හලෙලූයා අපට නියම කරන්නා වූ වැඩය ඒ ආකාරයෙන් ඒ කාලයේදී කරන්ට අවශ්‍ය මුලම මඟ පෙන්වීමද ඔබ වහන්සේ අපට නියම කෙරේවා. මේ නිරාහාරය අවසානයේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපේ වැඩය ඔබ වහන්සේ අපට එළිදරව් කෙරේවා. අපේ ක්‍රියාව අපට එළිදරව් කෙරේවා. මේ පොළවේ ඔබ වහන්සේ අපට නියම කළා වූ කාර්ය ඔබ වහන්සේ අපට එළිදරව් කෙරේවා ස්වාමිනේ. අපි ඔබ වහන්සේගේ සුදු දෑතට බාර වෙනවා. ඔබ වහන්සේගේ සුදු ලේ වලට කැපවීම මුද්‍රා වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ තවදුරටත් අපේ ජීවිත පවිත්‍ර කරමින් අපව අලුත් කරමින් අප නැවුම් කරමින් අප ඉදිරියටත් ඉහළටත් රැගෙන යනසේක්වා. ඔබ වහන්සේගේම කැමැත්ත අපේ කැමැත්ත වේවා. ඔබ වහන්සේගේ සැලැස්ම අපේ සැලැස්ම වේවා. ඔබ වහන්සේගේ සමාදානය අපට දෙනසේක්වා ස්වාමිනේ. අපට සමාව දීමේ හැකියාවත් ඔබ වහන්සේගේම කරුණාවත් නිදහස් කරමින් ස්වාමිනේ.
අපි එකිනෙකාට සමාව දෙමින් ඔබ වහන්සේගේ සමාදානය අත්දකිමින් හලෙලූයා ඉදිරියටත් ඉහළටත් ඔබ වහන්සේගේ සැලැස්ම තුළ ඔබ වහන්සේගේ ආත්මික ආශිර්වාද තුලින් ස්වාමීන් වහන්සේ ඒ වැඩේ කරන්නට අවශ්‍ය පන්නරය ඔබ වහන්සේ අපේ කෙරෙහි නිදහස් කරේවා. උතුමාණෙනි මගේ දෙවියන් වහන්සේ අපි මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා. අපි මුළුමනින්ම ඔබ වහන්සේට කැප වෙනවා ස්වාමීනි. තවදුරටත් ඔබ වහන්සේගේ අභිමුඛයේ මගේ දෙවියන් වහන්සේ නිරාහාරයෙන් පසුතැවිල්ලේ කාලයකට ගත කරන්නට ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික සුවය වහන්සේගේ ස්පර්ශය ලබන්නට ඔබ වහන්සේ අපට තවදුරටත් මඟ පෙන්වන සේක්වා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා. ස්වාමී ප්‍රශංසාම වේවා ස්වාමීන් වහන්සේ. මහිමේ වේවා. මහිමේ වේවා. හලෙලූයා. හොඳයි අපි යාඥාවකට යමු.